रागक्षयो निब्बानं द्वेषक्षयो निब्बानं मोहक्षयो निब्बानं එරුවන් සරණයි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවාන සමදික්කමාය දුක්ඛ දෝමන සත්තංගමාය ඥාය සාධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය මහාන මන් තොපට ඒකායන මාර්ගය දේශනා කරනවා මොකද ඒකායන මාර්ගය විසුද්ධිය පිණිස මාර්ගය විසුද්ධිය පිණිස මාර්ගය ඇයි එහෙම දේශනා කරේ දැනටවත් අසුද්ධ මනසකින් අසුද්ධ සිතකින් වාසය කරන නිසා නේද නැත්තම් විසුද්ධියට මාවත කියලා දේශනා කරන්න ඕන යම් කිසි කෙනෙක් දැන් හඩු පෙරාගෙන නාඹර පෙරාගෙන ඉන්නවා අපි කියනවා අන්න අතන ලිදක් තියෙනවා ගිහලා නාගනින් කිය අන්නර මාර්ගය ගියාම ලිදක් මොන ගහේ ඔකින් ගිහලා නාගන්න දැන් පිරිසිදු වෙලා දැනටම සුදු අස්ත ඇඳගෙන ලස්සන මල් මාලා පැලදගෙන සුවඳ ගහමින් ඉන්න කෙනෙක්ට නම් අපි කොහොම කියන්න ඕන දැනටමත් කුණු කෙල පෙරාගෙන නාඹර පෙරාගෙන හඩු පෙරාගෙන ඉන්න කෙනෙක්ට තමයි අපි එහෙම කියන්න ඕන. ඉහළ නාගෙන පිරිසිදියන් කියලා. සංසාරේ පුරාම භවයෙන් භවයට පටිච්ච සමුප්පන්න වශයෙන් ගොඩ නැගුණේ මොකද්ද? භවාංග චිත්තයක්. ඒ භවාංග චිත්තේ ප්‍රත්‍ය වේලා උපදිනවා නාම රූප. විඥාන පත්‍ය නාම රූපංග නදී වශයෙන්. ඒ නාම රූප සකස් වෙන අර භවාංග චිත්තයට අනුකූල අන්දමි. ඒ භවාංග චිත්තයේ අංශයේද විඥානයේ අංශයේද නාම රූපේසේ ඒ නාම රූපයේ අංශයේද ඊට අනුකූලයි එහි පිහිටන සලආයතන එතකොට විඤ්ඤාතුනි මේ සත්‍යයක් වශයෙන් උපදින්නෙම කෙලස් ගොඩක් සත්‍යයක් වශයෙන් උපදිනකොටම මේ උපදින මේ භවාංග චිත්තය තුල ditthyaනුසය විචිකිච්ඡානුසය කාමරාගානුසය පටිඝානුසය මානානුසය උද්ධච්චානුසය මානානුසය භවරාගානුසය අවිජ්ජානුසය කියන මෙන්න මේ අනුසහත ඇතුළත් වෙනවා. එහෙනම් මෙන්න මේ අනුසහතින් යුක්ත සත්‍යය තමයි උපදින්නේ. සත්‍යය කියවම ආත්මීය වශයෙන් ගන්න එපා. හේතුඵල වශයෙන් සත්‍යය. හේතු ඇතිකල්ලි මේ සත්‍යය ඉන්නොහි. එහෙම නොවුනොත් එහෙම බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා නේද? ඒකේ චිපාන භූතත්ති තසවා තාවරාවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකානුකතූලා දිට්ඨාවාය වදිට්ඨා ඒච දුරේ වසන්ති අවි දුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කිය. ඒ සත්‍යේ නෑ කියලා උඩ පනින්නේ සමහර. බුදු පියාණන් වහන්සේට වැරදුනාවද? අන්න බලන්න ඕන. එහෙනම් හේතුඵල ධර්මයේ දකින්න බැරි වුණාම හැමදාම ඉන්නේ කොහේ හරි අන්තයක. අන්තයක ඉඳගෙන විලාප කිය අඳෝනා කිය තර්කවාද කර වටිනා මනුස්ස ජීවිත නසා ගන්න එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. අප්‍රමාදීව ප්‍රඥාවන්තයන් නම් මේ හේතුඵල ධර්මයේ දකින්න. මේ අනුසයන් පවතින තුරු යම් සිතක එහි කොහිද පාරිශුද්ධ භාවය. ditthyaනුසය විචිකිච්ඡානුසය විතරයි සෝවාන් ඵලයෙන් දුර වෙන්නේ. කාමරාගානුසය පටිඝානුසය මාන භවරාග අවිජ්ජා කියන ඊතුරු අනුස පහම සෝවාන් පුද්ගලයා තුලක් තියෙනවා. ඊට පස්සේ සකදාගාමි මට්ටමට එනකොට මොකද වෙන්නේ? කාමරාගානුසයත් පටිඝානුසයත් අඩකින් අඩක් සිඳලා ගිහිලා ඕලාරික ක්ලේශේ සිඳිලා අනුස මට්ටමින් ඊතුරු වෙනවා. ඒ කියන්නේ ඊටාම ඒ අනුසේ ඕලාරික අවස්ථාව දුර වෙලා යනවා. සුකුම අවස්ථාවටපත් වෙනවා. ඊට සකදාගාමි පුද්ගලයා තුල තියෙන්නේ තනු භූමිය කියලා කිව්ව එකට. අන්නේ භූමිය තියෙන්නේ දැන් සතර භූමියක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. කුසල භූමි හතරක්. කුසල භූමි හතරක් තියෙනවා. දසන භූමිය, තනු භූමිය, විතරාග භූමිය, කෘත භූමිය කියලා. ඔතනින් දසන භූමිය කියන්නේ සෝවාන් ඵලය. ඊළඟට තනු භූමිය කියලා කියන්නේ සකදාගාමී ඵලය. සකදාගාමී ඵලෙදි මොකද වෙන්නේ? මෙන්න මේ කාම රාගයත් පටිඝයත්
අඩකින් අඩක් සිදිලා යනවා. ඊට පස්සේ තියෙන්නේ සියුම් වූ සුකුම වූ කාමරාග අනුසයයි පටිඝ අනුසයයි ඕලාරික මට්ටමේ පවතින මාන භවරාග අවිජ්ජා කියන ඉතුරු අනුසය 3යි 5යි. ඊට පස්සේ අනාගාමී ඵලයට පත් වෙනකොට මොකද වෙන්නේ? අන්න අර සියුම් මට්ටමින් පැවතිය කාමරාග පටිඝ කියන අනුසය දෙකක් නැසිලා ගිහිල්ලා මාන භවරාග අවිජ්ජා කියන අනුසයන් විතරක් ඉතුරු වෙනවා. සංයෝජන ඉතුරු එතනින් හැර පහ. රූප රාග අරූප රාග මානුද්දච්ච අවිජ්ජා සංයෝජන. මේ කියන්නේ අනුසයන් ගැන. එතකොට එහෙනම් අන්න අනාගාමී ඵලයට පත් වෙනකොට අනුසයන් 4ක් ප්‍රහාණය තව 3ක් ඉතුරුයි. එහෙනම් ඒ 3 අරිහත් ඵලයේ දක්වාම පවතින. එහෙනම් එතෙක් ඉන්නේ සතිය තමයි. ආර්ය මාර්ගයේ වඩන්නා වූ ශේක පුද්ගලයෙක් වුණත් ඒ තුල සත්වත්වයේ පවතින. මමත්වයේ පවතින. ඒ සත්වත්වයේ මමත්වයේ සහ මුලින්ම අවසන් වෙන්නේ මාන භවරාග අවිජ්ජා කියන ඉතුරු අනුසයන් තුනක් නැසුනහමයි. ඒ උතුම් අරිහත් ඵලයේ තුලදී. ඒ නිසා අන්න ඒ සත්වත්වයේ දුරු කරගණ්ඩයි මේ මාර්ගය දේශනා කරන්නේ. ඒකයි දේශනා කළේ ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කිය. ශෝක පරිදේවාන සමතික්කමාය. ශෝක පරිදේ අවසන් කරන්න. සමතික්‍රමණය කරන්න. ඉක්මවල යන්න. දුක්ඛ දෝමනස අත්තංගමාය. දුක් දෝමනස සහ මුලින්ම සිඳලන්න. ඥායස අධිගමාය. ඥානය අවබෝධය පහළ කරගන්න. නිබ්බානස්ස සච්ච ක්‍රියාය. මේ සියලු රාග දේශ මොහනසා නිවීමටපත් වෙන්න. දේශනා කරනකොට ඔබට මොකද්ද? චත්තාරෝ සතිපට්ඨාන. සතර ආකාරයක ප ဋ ාණයක් සිහිය පිහිටු යුතු ආකාර හතරක්. සතර සතිපට්ඨානෙ. සති කියන්නේ සිහිය, ප ဋ ාණි කියන්නේ පිහිටුවන. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටවන්න ඕන ආකාර හතරකට. ඒ සිහියෙන් යුක්තව සිද්ධ වෙන අනුපස්සනා තමයි ඔන්න එතනින් පස්සේ විග්‍රහ වෙන්නේ. එනගන්න අනුපස්සනා හතර. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. දැන් කතමේ චත්තාරෝ කියලා අන්න බුදු පියාණන් වහන්සේ මොකද්ද මේ සතර කියලා අහලා අන්න දේශනා කරන්න පටන් ගන්නවා මුලින්ම කායානුපස්සනාවේ සිට. කොහොමද දේශනා කරන්නේ? ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඔය විදිහටම වේදනාසු වේදනානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චිත්තේසු චිත්තානුපස්සී විහෙරති යනාදී වශයෙන් ආකාර හතරකට මේ අනුපස්සනා හතර උන්වහන්සේ දේශනා කරනවා. දැන් මෙතන ඉද භික්කවේ භික්ඛු කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා විශේෂ වචන ටිකක් ඇතුළත් වෙනවා. ආතාපි කියන්නේ මොකක්ද? ආතාපි කියන්නේ වීර්යේන්ද්‍රිය. සම්පජානෝ කියන්නේ මොකක්ද? සම්පජාන කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. සතිමා කියලා කියන්නේ මොකද්ද? සති ඉන්ද්‍රිය, සිහිය, සති ඉන්ද්‍රිය. ඊළඟට මොකද්ද පෙන්වන්නේ? විනය ලෝකේ අභිජ්ජා දෝමනසං. ඒ මොකද්ද? සමාධි ඉන්ද්‍රිය. එහෙනම් ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය හතර වීරිය, ඊළඟට ප්‍රඥාව, ඊළඟට සතිය, ඊළඟට සමාධිය කියන මේ ඉන්ද්‍රිය හතර. කො ශ්‍රද්ධාව? ශ්‍රද්ධාව කියන්නේ මේ හතර දරා ගැනීම. ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රියෙන් තමයි මේ හතරම දරාගන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවක් නැත්නම් අන්න අසත්පුරුෂයා. එතකොට ඉවරයි වැඩේ ඔක්කොම. අර අසේවනාජ බාලාණන් කිව්වේ ඒකයි. මහා මංගල සූත්‍රේ පටන් ගන්න තැන. බාලයා කිව්වේ අශ්‍රද්ධාවන්තයා. බුදු පියාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව පිළිතුරු නැති කෙනා. එයා අසත්පුරුෂයා.
එහෙනම් යමෙක් උතුම් වූ ධර්මය අහලා අවබෝධ කරගෙන ඊට අනුකූලව මඟ වඩන්න පෙළඹෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ ශ්‍රද්ධාව වැඩෙනකොට ශ්‍රද්ධාවත් එක්ක අනිකුත් ඉන්ද්‍රියනුත් වැඩෙනවා. අනිකුත් ඉන්ද්‍රියන් මඟ වඩන්න නිස්සය වෙනවා. ශ්‍රද්ධාවෙන් උපනිශ්‍රය ලැබෙනවා. එහෙනම් අන්න ඉද බික්කවේ බික්කු කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජාන සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහාන මෙන්න මේ ආකාරයෙන් කායानुපස්සනාව වඩව. ඒ කායानुපස්සනාව වඩනකොට මෙන්න මේ ඉන්ද්‍රියන් මුල් වෙලා මේ වැඩේ වෙන්න ඕන. එහෙනම් එක ඉන්ද්‍රියකින් යාහෙක් ගමනක් මේ ඉන්ද්‍රියන් පහම වැඩෙන්න ඕන. එහෙනම් කායानुපස්සනාවෙන් තමයි දැන් වැඩේ පටන් ගන්නෙ. අන්න බුදු පියාණන් වහන්සේ කායानुපස්සනාව කීයක් දේශනා කරනවද? පබ්බ 6ක් දේශනා කරනවා. කායानुපස්සනාව ආකාර 6කට දේශනා කරන උන්වහන්සේ. මම අද දවසේදී පුළුවන් තරම් කෙටියෙන් නමුත් මේ ධර්මය පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. මොකද ඔබටම තේරෙනවා ඇති මේක දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕන ධර්මයක්. එතකොට සතියක් ගෙවලා ඊළඟ සතිය එනකොට සෑහෙන කාලයක් ගත වෙලා දින 7ක් ගිහිල්ලා ඒ නිසා හැමදාම සතියෙන් සතියට කල්දදා ඉන්න එක සුදුසු දෙයක් නොවන නිසා මේ දේශනා කරන්න උත්සාහ ගන්නෙ. සංසුනාථ සාදුකං මානසිකරවත. හොඳින් මේ ධර්මය අහන්න, හොඳින් මේ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. මෙන්න සතර සතිපට්ඨානයේ මූලික අනුපස්සනාව, කායानुපස්සනාව. උන්වහන්සේ දේශනා කරන පබ්බ 6ක් වශයෙන්, ආකාර 6ක් වශයෙන්. මොකක්ද මේ 6? ආනාපාන පබ්බ, ඉරියාපත පබ්බ, සම්පජාන පබ්බ, පටික්කුල මානසිකාර පබ්බ, ධාතු මානසිකාර පබ්බ, නවසීවතික පබ්බ කියලා. මෙන්න මේ 6ම මතක තියාගන්න ඕන. අසුභානුස්සතිය මුල් කරගෙනයි දේශනා කරන්නේ. අර අසුභේ සුභ කියන සංඥා අසුභේ සුභ කියන විපල්ලාසයෙන් නිදහස් වෙන්නයි මේ අනුපස්සනාවෙන් වැරවැයම් කරන්නේ. එහෙනම් යමෙක් කායानुපස්සනාව වඩනකොට අසුභයයි වැඩෙන්නේ. අසුභය වැඩිවීමෙන් තමයි සමත භාවනාව වැඩිලා ඒ අනුසාරයෙන් අසුභේ සුභ කියන විපල්ලාසයෙන් නිදහස් වෙන්නේ. එහෙනම් මෙන්න මේ 6ට අමතරව දැන් මෙන්න මේ පබ්බ 6 යටතේ විග්‍රහ වෙනවා. දැන් මම පැහැදිලි කරන එකෙන්කට ඔය 6 යටතේ මහා සතිපට්ඨාන සූත්‍ර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් ඇතුළත් වෙනවා දීඝනිකාය, අනිත් එක මජ්ක්‍ධිම නිකාය. මේ දෙකේ මේ පබ්බ 6ෙම ධානය ගැන විග්‍රහ වෙන්නේ නැහැ. හැබැයි වෙනම මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ අනුපද වර්ගයේ තියෙන සූත්‍රයක් කායගත සතිය කියලා. අන්නේ සූත්‍රයේ කායගත සතියට අදාළව ධානය ගැන විග්‍රහ වෙනවා. ඒ නිසා මේ කායानुපස්සනාවට ධානත් ඇතුළත්. ධාන භාවනාවත් ඇතුළත් වෙන්නේ කායानुපස්සනාවටයි. මොකද ඒක සමත භාවනා නිසා. එහෙනම් අපි දැන් එකින් එකට බලාගෙන යන්න. මේ ගැන ගැඹුරු විග්‍රහයන් අනාගතයේ කාලේ ලැබුණොත් අපි සිද්ධ කරමු. දැනට අපි ඒ ධර්මයේ කුමක්ද කියලා අවබෝධ කරගමු. කායानुපස්සන ආනාපාන පබ්බ. කතංච පන භික්කවේ භික්ඛු කායේ කායानुපස්සී විහෙරති. ඉද භික්කවේ භික්ඛු අරඤ්‍යගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කාය පනිදාය පරිමුඛං සති උපට්ඨපෙත්වා. ඔය ටික ඔබට ඇහිලා ඇති. දැන් මේ වචන වල තේරුම දන්නවද? ඉද භික්කවේ භික්ඛු අරඤ්‍යගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කාය පනිදාය පරිමුඛං සති උපට්ඨපෙත්වා කියලා කියන්නේ මොකක්ද මේ? දැන් මේ ගැන විවිධාකාර අර්ථකථන තියෙන්න පුළුවන්. එක එක ආකාරයට මේ ගැන විග්‍රහ කරන්න පුළුවන්. හැමෝටම ඕන කෙනෙක්ට පුළුවන් මේක ගැන මේ කියන්නේ මේකයි කියලා කියන්න. හැබැයි අපි සමස්තයක් වශයෙන් බුද්ධ භාෂිත විවරණය කරද්දී ත්‍රිපිටකයේ සහ මූල අටුවා කියන ග්‍රන්ථවල තියෙන මේ ධර්ම කොටස ව්‍යාකරණ විශේෂයෙන්ම සලකා බලන්න. මොකද එහෙම නොවුනොත් එහෙම විවිධාකාර අදහස් ජාලයක් බවට පත් වෙලා මේ ධර්මය කුමක්ද හරි කියලා තෝරගන්න බැරුව යනවා. බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නේ තමයි
අර හාමුදුරුවෝ එකක් කියනවා, මේ හාමුදුරුවෝ තව එකක් කියනවා, අනිත් හාමුදුරුවෝ තව එකක් කියනවා. අපි කොහොමද ධර්මයේ තෝරගන්නේ කියලා. එහෙම වෙන්න හේතුව මොකද්ද? එහෙම වෙන්න හේතුව තමයි මෙන්න මේ උතුම් වූ ත්‍රිපිටකයේ මේ මූල අටුවාවල පිහිටාගෙන බණ කියන්නේ නැති එක. තම තමන්ගේ නැනපමණට ගෝචර වෙන දේවල් තියෙන්න පුළුවන් ධර්මයේ පිළිබඳව. හැබැයි අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන අපට වඩා අසම සම වූ මහා ප්‍රඥාවෙන් යුක්ත සම්මා සම්බුදු පියාණන් වහන්සේත් අසහාය ප්‍රඥාවෙන් යුක්ත ඒ මහා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකතුමන් වහන්සේලාත් විවරණය කරපු ධර්මය අපි නොනින් පරීක්ෂා කරලා තේරුම් අරගෙන දේශනා කරන්න ඕන කියන එක. මං කියන්නේ 100%ක්ම නිවැරදිම ආකාරයන් ඒ දහම් කොටස් තුල තියෙනවා කියලා අපි එහෙම කියන්නේ නැහැ. මොකද කාලාන්තරයක් තිස්සේ එනකොට එහෙම වෙන්න පුළුවන්. මං කියන්නේ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි මතයකට බහැ ගන්නවා නෙමෙයි, දෘෂ්ටියක් නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ කාලාන්තරයක් යනකොට වසර දහස් ගාණක් තිස්සේ ගත වෙනකොට මුඛ භාෂිතෙන් එනකොට භානක පරම්පරාවෙන් එනකොට ඒ වගේම විවිධාකාර සංගීති කාරක භික්ෂූන් අතින් ඊළඟට විවිධාකාර පොත්පත් ලියපු අටුවාචාර්යන් අතින් යනාදී වශයෙන් මේ ග්‍රන්ථගත වෙනකොට මේ ධර්මය විවිධාකාර තැන්වල පුංචි පුංචි හැලහැප්පීම් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. එහෙම නෑ කියන්න බෑනේ අපට. එහෙනම් මොකද අපි කිසි කෙනෙක් මේ ප්‍රථම ධර්ම සංගායනාවේ සිට මේ දක්වා මේ ධර්මයේ පැවතාවේ මෙහිමයි කියලා දකින්න පුළුවන් ඥානිකින් යුක්තව පසු වෙන්නේ නැහැ නේ. ඒ නිසා යම් හැලහැප්පීම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තාම ඒ හැලහැප්පීම් සුළු වශයෙන් තියෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තාම මේ අමා ධර්මය පාරිශුද්ධ අර පෙරාපුර අත්තරන් වගේ අදටත් උතුම් වූ ත්‍රිපිටකය සහ මේ උතුම් වූ ඒ මූල අටුවාවල ඇතුළත් වෙනවා. ඒ නිසා පින්වතුනි කවරෙක් නමුත් භික්ෂුවක් වුණත් භික්ෂුණියක් වුණත් උපාසකෙක් වුණත් උපාසිකාවක් වුණත් මේ අමා ධර්මයේ දේශනා කරන්න ඕන උතුම් වූ මේ මූල පෙළට අනුගත වෙලා. එතකොට අර කතාවක අගින්වත් අහන්න හම්බෙන්නේ නැහැ. මේ හාමුදුරු එකක් කියනවා, අර හාමුදුරු තව එකක් කියනවා, අර හාමුදුරු තව එකක් කියනවා. එහෙම අහන්න වෙන්නේ නැහැ. එතකොට අන්න නිර්මල ධර්මයම අපට අහන්න ලැබෙනවා. ඒ නිසා තම තම නැනපමණට කුමක් ගෝචර වුණත් තම තම නැනපමණට එක එක දේවල් වැටහෙන්න පුළුවන් තම තමන්ට හිතෙන දේවල්. හැබැයි ඒ සියල්ල ධර්මයේ කියලා හොවා දක්වන්න හොඳ නෑ. මොකද මම මේ කාරණා ටික කියන්නේ මේ කියන ධර්ම කොටස සම්බන්ධයෙන් පටිසම්භිදා මග්ගප්පකන සාරිපුත්තයන් වහන්සේගේ දේශනාව විග්‍රහය. පටිසම්භිදා මග්ගප්පකරණේ ඇතුළත් වන්නා වූ දහම් කොටස තමයි දැන් මම මේ පෙන්නලා දෙන්නේ ඔබට. ඉද බික්කේ බික්කෝ කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ ඉද බික්කු අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආභුජිත්තා උජුං කාය පනිදාය පරිමුඛං සති උපට්ඨපෙත්තා. මෙන්න මේ වචන වල තේරුම. අර ඉස්සෙල්ලා වචන ටික ඉස්සෙල්ලා පැහැදිලි කරානේ. දැන් මෙන්න මේ වචන වල පැහැදිලි අර්ථය සාරිපුත්තයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පටිසම්භිදා මග්ගප්පකරණය ඇතුළත් වෙනවා. අපි බැලුවොත් මේ මොනවද කියලා. දැන් මෙතන ඉද කියන වචනයක් එනවා. ඉද කියන්නේ මොකක්ද? ඉද කියන්නේ මේ ශාසනය, මේ ශාස්ත්‍රු විනේ, මේ බුද්ධ භාෂිතේ, මේ නිර්වාණ මාර්ගය කියන අදහස. ඒ කියන්නේ මේ ඉද කියලා කියන්නේ ඉමස්සි දිට්ඨියා, ඉමිසා දිට්ඨියා, ඉමිසා කාන්තියා, ඉමිසා රුචියා, ඉමස්මින් ආදාය අනාදි වශයෙන් මේ පෙන්වලා තියෙන්නේ මේ ධර්ම විනය තුල, මේ ශාසනය තුල, මේ නිවන් මාර්ගය තුල, මේ විමුක්ති මාර්ගය තුල, මේ ක්ලේශ ප්‍රහාණය කරන නිර්වාණ ප්‍රතිපදාව තුල කියන එක තමයි ඉද කියලා කියන්නේ. ඉද ඊළඟට ඉද බික්ඛු කියන්නේ කවුද? දැන් ඉද කියන එක ඇතුළත ඉමස්මින් සත්තු ශාසනය කියන්නේ මේ ශාසනය තුල කියන්නේ ඉද කියන්නේ. එහෙනම් බික්ඛුති කියන්නේ මොකක්ද? පුතුජන කල්යාණකෝවා හෝති බික්ඛු සේකෝවා අරහෝවා අකුප්ප ධම්මෝ. භික්ෂු කියන කොටාසේ ආකාර තුනකින් යුක්තයි. එක පිරිසක් කල්යාණි පෘථග්ජන. ඒ කියන්නේ තාම මාර්ගඵලයක් ලැබුවේ නැහැ. හැබැයි මාර්ගඵලයක් ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිස. එයාට කියනවා කල්යාණි පෘථග්ජන. එහෙනම් තවත් පිරිසක් ඉන්නවා දැනට මාර්ගඵල අවබෝධයටපත් වෙලා නිවන් මඟ වඩන පිරිස. ඒකට සේක. ඊළඟට ඒ උතුම් මාර්ගය පූර්ණ කරලා අවසන් කරලා මඟඵල පූර්ණ කරගත්තා උත්තරීතර අරිහතුන් වහන්සේ.
ඒ අසේක. එහෙනම් කල්යාණ පුතග්ජන සේක අසේක කියන ආකාර තුනකින් යුක්තයි භික්ෂු සංඝයා වහන්සේ. ඔන්න ඔය කියන තුන් ගොල්ලන්ටම බුදු පියාණන් වහන්සේ පොදුවේ භික්ඛු කියන ආමන්ත්‍රණය කරනවා. ඒ වචනේ. එහෙනම් අන්න භික්ඛු ඊළඟට අරඤ්ඤන්ති අරඤ්ඤගතව අරඤ්ඤන්ති කියන්නේ මොකක්ද? නික්කමිත්වා බහි ඉන්ද්‍රකීලා සබ්බ මේතං අරඤ්ඤං. ඒකේ නික්කමිත්වා බහි ඉන්ද්‍රකීලං සබ්බ මේතං අරඤ්ඤං කියන්නේ ඒකේ මොකද්ද? දැන් ඒ කාලේ ක්‍රමයක් තිබිලා තියෙනවා මේ යම් කිසි මේ ඇතුල් නුවර පිට නුවර ගම් නිගම් යනාදී වශයෙන් වෙන් කරද්දී ඉන්ද්‍රකීලය කියලා එකක් හිටවන. ඒකේ ග්‍රාම සීමාවක්. දැන් පස්සේ කාලේව වාහල් කඩ යනාදී වශයෙන් උත් හැඳින්නුවා. කියන්නේ ඇතුල් නුවරට පිට වෙන තැන ඉන්ද්‍රකීලයක් තියෙනවා. ඒකෙන් තමයි දැනගන්නේ මෙතනින් එහා පැත්තට ඉන්ද්‍රකීලයක් කියන්නේ යටටත් උඩටත් එක සමාන උසක් තියෙන ගල් කණුවක්. අඩි 20ක් උඩට තියෙනවා නම් අඩි 20ක් යටටත් තියෙනවා ඉන්ද්‍රකීලය. ඒ ඉන්ද්‍රකීලයක් හිටෝ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ කිව්වේ. සතර දිහාවෙන් හැමන සුලකට මේ ඉන්ද්‍රකීලය සෙලවෙන්නේ නැහැ කිය. එහෙනම් අන්න අර ගම් නගර වෙන් කරලා ඇතුල් නුවර පිට නුවර ගම් නිගම් වෙන් කරද්දී මේ ඉන්ද්‍රකීලය හිටවලා තියෙන ඒක අල්තිච්ච ක්‍රමයක්. එයින් තමයි දැනගන්නේ මෙතනින් එහා පැත්ත ඇතුල් නුවර මෙතනින් මෙහා පැත්ත පිට නුවර. ඒ විදිහට තමයි එතන ඉන්ද්‍රකීලය විතර නෙවෙයි එතන වාහල් කඩකුත් තියෙදිලා එතන දොරටුවකුත් ඇවිල්ලා තියෙනවා ඇතුල් නුවරට. ඇතුල් වෙන තැන දොරටුවක් තියෙනවා. අර සදහන් වෙන්නේ අර පාසේ නදී කොසල් රජතුමා අවසානයේ ජීවිතයේ අන්තිම දවසේ තමන්ගේ බෑනනුවන් වෙච්ච අජාසත් රජුරු සොයාගෙන යනවා මගධයට. යනකොට මගධයේ ඇතුල් නුවර දොරටුව වහලා තිබුණා. නගරේ ප්‍රධාන නගර ద్వාරේ නගර දොර වහලා තිබුණා. ඒ කාලේ එහෙම තිබිලා තියෙනවා. අද නැති වුණාට. ඉතින් අන්න එතන හිටවපු ඒ ගල් කණුවට කියනවා ඉන්ද්‍රකීලය කියලා. මෙන්න මේ යම්කිසි ගම නිගම යනාදී වශයෙන් වෙන් කරපු ඉන්ද්‍රකීලෙන් පිටත සියල්ල ආරඤ්‍ය කියලා තමයි ධර්මයේ සඳහන් කරන්නේ. අන්නේ සියල්ල ආරඤ්‍ය. ඒ සියල්ල ආරණ. එහෙනම් අන්න ආරඤ්‍යති කිව්වේ අර්ථයෙන්. එතකොට දැන් මම කිව්වේ තව මේ සම්බන්ධයෙන් විවිධාකාර අර්ථකථන තියෙන්න පුළුවන්. දැන් අපි මේ බලාගෙන යන්නේ ප්‍රධාන වශයෙන් මේ ත්‍රිපිටකයේ සහ මූල අටුවා ත්‍රිපිටකයටම ඇතුළත් වෙන්නේ කුද්දක නිකාය පටිසම්භිදා මග්ගප්පකරණි. එහෙනම් ත්‍රිපිටකයටම ඇතුළත් ධර්මය. එහෙනම් ත්‍රිපිටක ධර්මය කිව්වේ ඒකයි. එහෙනම් උතුම් වූ ත්‍රිපිටකයේ ඇතුළත් වන්නා වූ පටිසම්භිදා මග්ගප්පකරණය ඇතුළත් වන්නා වූ අර්ථයන් මේ පැහැදිලි කරන්නේ. මීට අමතරව විවිධාකාර මට්ටමින් ඥානයට ගෝචරණ තවත් අර්ථ තියෙන්න පුළුවන්. හැබැයි මෙතන මතු කරලා තියෙන සාරිපුත්තයන් වහන්සේ දේශනා කරපු අර්ථය. එහෙනම් අන්න ඉන්ද්‍රකීලයෙන් බාහිර ඒ සියලු අවකාශයන් අරඤ්‍ය හැටියට ගන්න. මොකද ඒකට හේතුව ඉන්ද්‍රකීලයෙන් ඇතුලේ ඉන්නේ ඔක්කොම අර සංසග්ග පරිණාමයෙන් යුක්ත පිරිස. ඒ අය ලෝකයේ ඇසුරු කරන පිරිස, කාම ආස්වාදයේ ලබන පිරිස. එහෙනම් නිවන් මඟ වඩන්නා වූ භික්ෂුවක් මෙන්න මේ අරඤ්‍ය කියන ස්වභාවයට එන්න ඕනේ. ඒ කියන්නේ අර ලෝකයේ බහුලව අර මිනිස්සු ගැවසෙන තැනින් වෙන් වෙලා වාසය කරන්න පුළුවන්කම තියෙනවා. නිදහස් පරිසරයකට යන්න ඕන. ඉතින් එතකොට බොහෝ විට අර වන භූමි වගේ දේවල් තමයි ඒවට ගැලපෙන්නේ. දැන් කවදා හරි දවසක මේ මග වඩන්න භික්ෂුවක් වශයෙන් ඔබ මේ ශාසනයට ඇතුල් වෙලා මග වඩනකොට ඔබට තේරෙයි කියන කාරණා ඔක්කොම. මිනිසුත් එක්ක කතා කර කර උදේ ඉඳලා රැය වෙනකන් කයිවාරුක ගහ මේ මග වඩන්න පුළුවන්ද කියලා. මිනිස්සු බහුලව ගැවසෙන තැනක උදේ ඉඳලා රැය වෙනකන් මිනිස්සුගේ ප්‍රශ්න වලට උත්තර දෙදී මේ මග වඩන්න පුළුවන්ද කියන එක. අන තේරෙයි. යම් කිසි ආකාරයකින් එසේ යම් භික්ෂුවක් විසින් කරුණාවෙන් මේ දේ කරත් ඒක එච්චර පහසු දෙයක් නොවන බවත් වටහා ගන්න ඕන. එහෙනම් අන්න අර අරඤ්‍යගතවා කිව්වේ ඒකයි. අර දැන් ආරාමයක් වුණා බුදු පියාණන් වහන්සේ පිහිටවන්න කියලා තියෙන්නේ ගොදුරු ගමට දුරත් නොවන ළඟත් නොවන ස්ථානයක. එහෙනම් අධික දුරක පිහිටවන්න එපා කියලා තියෙනවා. එහෙම කරොත් එහෙම
ඒකත් අර අත්ති කියලා මතානුරූපයට වැටෙනවා. ඊට පස්සේ හිතනවා මේ භික්ෂුව කියලා කියන්නේ දුක් විඳින්නේ කියලා. ඉවරයක් නැතුව ඇවිදින්න වෙනවා ඊට පස්සේ. මුළු ජීවිතේම ඊට පස්සේ ඇවිදින්න වෙන්නේ. එහෙටයි මෙහෙටයි. මොකද මොනවා හරි පින්ඩපාතෙට ගියා කිලෝමීටර් ගාණක් යන්න ඕන. දවස් ඉවරයි පින්ඩපාතේ ගිහිල්ලා එනකොට. ඉතින් කොහේ එතකොට ඉතුරු වැඩ කර ගන්න කාලයක්. ඒ නිසා ගොදුරු ගමට ඈතත් නොවන ළඟත් නොවන තැනකයි මේ ආරාමෙ සැදෙන්න ඕන. එහෙනම් අන්න ඒ අවස්ථාවවලදී මෙන්න මේ අරඤ්‍ය කියන ස්වභාවය ඒකෙ මෙන්න මේ මිනිස්සු වැඩි ගැවසෙන්නේ නැති අර මිනිස්සුන්ගේ මේ ක්‍රියාකාරීත්වයෙන් තොර ස්වභාවයෙන් යුක්ත භූමි අරඤ්‍ය කියන්නේ ඒක මේ කැලයම්ම කියන අර්ථයෙන් නෙමෙයි අර ඉන්ද්‍ර කීලෙන් ඒ කියන්නේ ගමක් වශයෙන් මිනිස්සු ජනපදයක් වශයෙන් ඒක රාශියව ජීවත් වෙන භූමියෙන් එපිට කලාපේ අන්න ඒක අරඤ්‍ය රමණීයානි ආරඤ්ඤානි යත්තන රවති ජනෝ විතරාගා රමිස්සන්ති නතේ කාමගාවේසිනෝ රමණීයානි ආරඤ්ඤානි යත්තන රමති ජනෝ විතරාගා රමිස්සන්ති නතේ කාමගාවේසිනෝ මෙතන කියනවා රමණීයානි ආරඤ්ඤානි කියන. දැන් මේ රමණීයානි ආරඤ්ඤානි කියන්නේ රමණීයානි කියව ගමන් අන්න ගත්තා. අනේ හරි ලස්සනයි කිව්වා කියලා වනේ. ඒකද ඔය කියන්නේ? තියෙනවා අර එක්තරා මට මතක හැටි චේතිය සූත්‍රේ. රමණීයානි ආනන්ද වේසාලිය ආදී වශයෙන්. ඉසිකිලි ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ රමණීයානි ආදී වශයෙන් ඒ ස්ථාන ගොඩක් නම් කරනවා. දැන් මේක කෙනෙක් හිතලා එහෙම අදහස් දක්වපු තැන් තිබුණා. මේ බුදු පියාණන් වහන්සේ මේ වේසාලිය හරි ලස්සනයි. මේ ඉසිකිලි පර්වතය හරි ලස්සනයි කිව්වා ඔන්නෝම අර්ථකථන කියනවා. ඒකද ඔය කියන්නේ? රමණීයානි ආරඤ්ඤානි යත්තන රමති ජනෝ. රමණීයානි කියන්නේ මොකද? ඇසුරු කරනවට. රමණීය කරනවා කියන්නේ මොකද? ඇසුරු කරනවා. එහෙනම් රමණීයානි ආරඤ්ඤානි කියන්නේ මේ ඇසුරු කළ යුතු වන අරණ තියෙනවා. වන භූමි තියෙනවා. නිදහස් ප්‍රදේශ තියෙනවා. ඇසුරු කළ යුතු ඒවා. කවුද? මේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විසින් යත්ථ රමති ජනෝ යත්ථ න රමති ජනෝ ඒවා මේ ඥානය අසුරු කරන භූමි නෙවෙයි රමණීයානි ආරඤ්ඤානි යත්ථ න රමති ජනෝ මේ ලෝකයේ අසුරු කරන මේ ඥානය අසුරු කරන භූමි නෙවෙයි ඒවා එයාට ඒවා ඉන්න බෑ සමහරවිට වන භූමිය වෙන්නත් පුළුවන් නිදහස් භූමි ඒකවර ආකීන මිනිස්සු ගැවසෙන අර කාමෝදිසා ඒක රාශිය පසුවන භූමියකින් වෙන් වෙච්ච එපිට කලාප. ඒවයි ඉන්න බෑ. අර කාමයේ හොයන කෙනෙක්ට හුදකලායි. දැන් බලන්න කොරෝනා ප්‍රශ්නය නිසා නිරෝධානිය වෙන්න කියලා ලෝකේ සියලුම දෙනා නිකන් දුරකථන ඇමතුමක් ගත්තත් ඒකෙත් කියන්නේ ඒකමයි. හැම තැනින්ම ඇහෙනවා. නිරෝධානිය වෙන්න එක තැනකට වෙලින්න කියලා. දැන් එතකොට මොකද වෙන්නේ? අර තමන් ඇසුරු කරපු භූමියෙන් ඈත් වෙලා. ඔන්න ඉන්න වෙන නිරෝධානිය කියන්නේ අර ආරඤ්ඤානි වගේ තමයි. දැන් ඉන්න වෙනවා අර මිනිස්සු බහුලව ගැවසෙන්නේ නැති හුදකලා වාසයක ඉන්න වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒක පුදුම දුකක් මිනිස්සුන් බහුතරයක් දෙනා. අපට අහන්න ලැබුණ සමහර මනුස්සයන්ට පිස්සුත් හැදිලා කියලා එහෙම වෙලා. කියන්නේ මානසික වශයෙන් හැද වැටිලා ආතතියටපත් වෙලා. ඇයි ඒ හුදකලාභාවය දරා ගන්න බෑ. යත්තන රමති ජනෝ. ඒ ජනයා ඒ කාමයට හුරු වෙච්ච කාමයේ ආස්වාදයේ පසුපස හඹා යන ඒ සංකීලේශයන්ගෙන් යුක්ත සිත්වලට කවදාවත් ඒ හුදකලාභාවය දරා ගන්න බෑ. අරඤ්‍යක වාසය කරන්න බෑ. ආරඤ්‍යක වාසය කරන්න බෑ. ඒ ලෝකේ රංජනය කරන්නා වූ ඒ ලෝක සීමාවෙන් එපිට කලාපයක ඉන්න බෑ. හුදකලාවක් දැයින මහ පාළුවක් දැයින එතකොට. එසා අය ඉන්නේ එහෙම. හුදකලා කුටියක ඉන්න බෑ. හුදකලා අරණක ඉන්න බෑ. හිටියොත් ඒ මොසන්ට පිස්සු හැදෙනවා වගේ එකක් වෙනවා. යත්තන රමති ජනෝ විතරාග රමිස්සන්ති. අන්න විතරාග රාගෙන් වෙන්වන්නා වූ බුදු පියාණන් වහන්සේගේ රාගෙන් වෙන්වන්නා ආර්ය ශ්‍රාවකයෝ ඒ වගේම රාගෙන් වෙන් වූ උතුමන් අරිහතුන් වහන්සේලා මෙන්න මේ උතුමන් වහන්සේලා අන්න අර ආරඤ්‍ය පරිශීලනය කරනවා. ඒ උතුමන් වහන්සේලා අර ලෝකේ අර කාම ජනපදයන්ගෙන් වෙන් වෙලා වාසය කරන්නේ. ඉන්ද්‍රකීලෙන් එපිට ඉන්නේ. නැතේ කාම ගවේෂිනෝ. එයයි කාමී ගවේෂණය කරන්නේ.
එහෙනම් අන්නර ලෝකේ ගවේෂණය කරන ලෝකේ සොයන කාමයේ වසවස හඹා යන ලෝකයාට මේ ආරඤ්‍ය කියන්නේ දුකක්. ඒකවර ඉන්ද්‍රකීලෙන් එහා පැත්තේ වාසය කිරීම මහා දුකක්. ඕන්ට ඉන්න ඕනේ ඉන්ද්‍රකීලයේ ඇතුළෙමයි. ඉන්ද්‍රකීල කලාපයේ ඇතුළෙමයි ඉන්න ඕන. එහෙනම් අන්න ආරඤ්ඤානි කියන්නේ එහෙනම් මෙන්න මේ ලෝකයා සොයන්නේ නැති ප්‍රදේශ. කාමයේ පිණිස ලෝකයේ ගවේෂණය කරන ලෝක සත්‍යය හොයන්නේ නැති යම් ප්‍රදේශයක් තියෙනවා ඉන්ද්‍රකීලෙන් එපිටේ හුදකලා කලාපය. ඒක සමාජයට වානාරණක් වෙන්න පුළුවන්. නිදහස් භූමියක් වෙන්න පුළුවන්. ඒ කොහේ හෝ පර්වතයක් වෙන්න පුළුවන්. යනාදි වශයෙන් අන්නේ ප්‍රදේශය ආරඤ්ඤානි කියලා කියන්නේ. මොකද මේ ප්‍රදේශයට කාමයේ සොයන ලෝකයා එන්නේ නැති නිසා නිදහසේ තමන්ට පුළුවන්කම ලැබෙනවා. උතුම් වූ ධර්මයේ මෙනෙහි කරමින් විවේක විහරණයෙන් යුක්ත වාසය කරනවා. ඊළඟට රුක්ක මූලන්ති කියනවා. මොකද රුක්ක මූලන්ති කියන්නේ? රුක්ක මූලන්ති කියව ගමන් ගහක් මුලක් කියන අර්ථයට විතරක් පටු වෙන්න එපා. රුක්ක මූලන්ති කියන එක විග්‍රහ වෙන්නේ කොහොමද? යත්ත බික්කුණෝ ආසනං පඤ්ඤත්තං හෝති මංචෝ වා පීඨං වා නිසීවා තට්ටිකාවා චම්ම ඛණ්ඩෝවා තිනසන්තාරෝවා පන්න සන්තාරෝවා පලාල සන්තාරෝවා තත්ත බික්කු චංකමති වා තිට්ඨති වා නිසීදති වා සෙය්‍යං වා කියලා තමයි මේ අර්ථය එන්නේ. සෙය්‍යං වා කප්පේති. ඒ කියන්නේ මෙන්න මේ රුක්ක මූලන්ති කියන්නේ යම්කිසි ආසනයක්, යම්කිසි පැනවීමක්, යම්කිසි මෙන්න මෙතන භාවනා කරන්න හොඳයි අනාදි වශයෙන් මෙතන වාඩි වෙලා එහෙම නැත්නම් මේ තියෙන්නේ ඇවිදින්න හොඳයි මෙතන. චංකමති තිට්ඨති නිසීදති මෙතන සක්මන් කරන්න හොඳයි. මෙතන හිඳගෙන ඉන්න හොඳයි. මෙතන හිටගෙන ඉන්න හොඳයි අනාදි වශයෙන් පණවන්න පුළුවන් ස්ථාන තියෙනවා ධර්මයේ මෙනෙහි කරනකොට. මෙන්න මෙතන මේ ආසනය හොඳයි. මේ ස්ථානය හොඳයි. මේ තෘණාසනය හොඳයි. මේ ගල් ආසනය හොඳයි. මේ පර්වත ආසනය හොඳයි. දැන් උදාහරණයක් ඔබ ඕන තරම් එහෙම අත්දැකීම් ලැබලා ඇති. දැන් අපි તો මේ සුද්ධ වූ අනුරාධපුරයේම පේනවා. ආවම අපි දැකලා තියෙනවා ඔබටත් මේ අත්දැකීම ඇති. ඔය අපි යනවා වෙස්සගිරිය ආදී ස්ථාන වලට. එහෙම නැත්නම් යනවා තන්තිරිමලේ ආදී ස්ථාන වලට. ගියා මොකද වෙන්නේ? හොඳට බලන්න ගිය ගමන් බොහෝ දෙනෙක් දුවගෙන ගිහිල්ලා ගලක වාඩි වෙනවා. සුදුසු ස්ථානක වාඩිලා භාවනා කරන්න ගන්නවා. සාංශාරික වශයෙන් පුරුද්දක් තියෙන ඇත්ති ඉන්නවා. සාංශාරික වශයෙන් එහෙම පෙර භවයන්හිදීත් ඒ වගේ ස්ථානවල භාවනා කර පුරුද්දක් නැගිලා ඉන්න පුළුවන් ස්ථානෙ දැක්ක ගමන් ඒ විදිහෙන් හෝ කොයි විදිහෙන් හෝ එහෙම ඕන තරම් ඔබටත් ඒ වගේ අත්දැකීමක් ලැබිලා ඇති. පෙර රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා භාවනා කරපු ස්ථාන වෙස්සගිරිය තන්තිරිමලේ වගේ ස්ථාන වලට ගිය ගමන් ටග්ගාලේ ස්ථානෙ ගිහලා ඉඳ ගන්නවා. මේක හොඳයි. මෙතන නම් නියමයි භාවනා කරන්න. ඔන්නෝමත් කියනවා. මෙතන නම් භාවනා කරන්න කදිමයි. අපූර්වයි. කියපු ස්ථාන කොච්චර කොට මුණ ගැහිලා ඇද්ද මේ ජීවිතේ. අන්න බලන්න. ඒක තමයි අර රුක්ක මූලන්ති කියන්නේ. ඒ අර්ථයෙන්. රුක් මූලක් වහම ගහක් මූලක් උඩ ඉඳගෙන ඉන්නවා කියන කතාවෙන් නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ගැඹුරු අර්ථයක්. ඒ කියන්නේ භාවනා කරන්න සුදුසු හිතගෙන ඉඳගෙන ඇවිදිමින් කියන ආකාරයට. සක්මන් කරන්න මේ ස්ථානෙ හොඳයි. මේ හරිය හොඳයි යම්කිසි හිතගෙන යම්කිසි ආකාරයක තිට්ඨන්ති කියන්නේ සිතගෙන කරන භාවනාවකට. එහෙම නැත්නම් මේ ස්ථානෙ හොඳයි නිසීදති ඉඳගෙන කරන භාවනාවකට. එහෙනම් අන්න චංකමති තිට්ඨන්ති නිසීදති කියන ඒ ඉරියව් පවත්වන්න සුදුසු ආසන ප්‍රදේශ භූමි. අර වගේ ගල් ආසන වෙන්න පුළුවන්, මැටි ආසන වෙන්න පුළුවන්, ගල් පෝරු මැටි පෝරු වෙන්න පුළුවන්, තෘණාසන වෙන්න පුළුවන්, දරෙන් හදපු ආසන වෙන්න පුළුවන්. යනාදි වශයෙන් මේ යම්කිසි පැලලි වෙන්න පුළුවන්, කලාල වෙන්න පුළුවන් මේ හැමදේම. මේ හැමදේටම කියනවා අන්න රුක්ක මූලන්ති කියලා. එහෙනම් අන්‍යයන්ට රුක්ක මූලන්ති කියන්නේ. ඊළඟට ශුඤ්ඤාගාරගතෝවා කියන. ශුඤ්ඤාගාර කියන්නේ වචන දෙකක්. ශුඤ්ඤ ආගාර. ශුඤ්ඤ කියන්නේ එකක්, ආගාර කියන්නේ තව එකක්. ශුඤ්ඤ කියන්නේ මොකද්ද? කේනචි අනාකින්නම් හෝති ගහට්ටෙහිවා පබ්බචිතෙහිවා.
ඒ කිව්වේ මොකද්ද? කේනචි අනාකින්නා. කේනචි අනාකින්නම් හෝති ගහට්ටේ හිවා පබ්බජිතේවා. ඒ කිව්වේ අනාකීර්ණ. ආකීර්ණ කියන්නේ මේ ගැවසෙනවට. අනාකීර්ණ කියන්නේ ගැවසෙන්නේ නැති. එහෙනම් යම්කිසි ස්ථානයක් යම්කිසි ආකාරයකින් මේ ගිහියන් පැවිද්දන් යනාදි වශයෙන් මේ බහුලව ගැවසෙන්නේ නැති භූමියක් ශුන්‍ය කියන්නේ. ගැවසෙන්නේ නැති ලක්ෂණය. දැන් සමහර ස්ථාන තියෙනවා ගිහියන්ගෙනුත් ආකීර්ණයි. පැවිද්දන්ගෙනුත් ආකීර්ණයි. ඒ බඳු ස්ථාන තියෙනවා. මේ වගේ ස්ථාන වල මොකද වෙන්නේ? හැම තිස්සෙම අර කතාව තමයි ඒ වගේ තැන්වල බොහෝ විට තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? නිදහසේ වැඩක් කරගන්න බෑ. චිත්ත සමාධිය වර්ධනය කරගන්න බෑ. හැම තිස්සෙම කතා කර කර තමයි ඉන්න වෙන්නේ. ඊළඟට ගැටුම්. මොකද අරියත් ඵලයෙන් මෙහා ඉන්නවා නම් යමෙක් ඒ කෙලෙස් සහිතවනේ ඉන්නේ. එතකොට විවිධාකාර කෙලෙස් නිසාම හටගන්න විවිධාකාර මේවට මුහුණ දෙදී ඉන්න වෙනවා. එහෙනම් අන්න එතන සම්බාධක සහිතයි. කියන්නේ ගිහියන් පැවිද්දන් බහුලව ගැවසෙන තැනක් නම් එතන ඒකාන්තයෙන් සම්බාධක සහිතයි. නිවීම සැනසීම සොයනවා නම් හැකිතරම් හුදකලාවයි ඉන්න ඕන. එහෙනම් ඒ අර්ථයෙන් කියන ශුන්‍ය. ගිහියන් සහ පැවිද්දන් බහුලව ගැවසෙන්නේ නැති ස්වභාවය. ශුන්‍ය. ඊළඟට අගාරන්ති. අගාර කියන්නේ මොකක්ද? අගාර කියනවා පාලියෙන් ගෙදරට. අගාර කියන්නේ පාලියෙන් නිවස කියන ගේ කියන අර්ථය. එහෙනම් ශුන්‍ය අගාර. ශුන්‍යාගාර. ඒ කිව්වේ මොකද්ද? මේ ගිහියන් පැවිද්දන් බහුලව ගැවසෙන්නේ නැති අනාකීර්ණ වූ ස්ථාන මොනවද? විහාරෝ අඩ්ඩයෝගෝ පාසාදෝ හම්යන් ගුහා. ඔයටි ඔන්නවට තමයි අගාරන්ති කියන්නේ. ශුන්‍යාගාර කියන්නේ මෙන්න මේවා. ගිහියන් පැවිද්දන් බහුලව ගැවසෙන්නේ නැති අනාකීර්ණ වූ විහාර. අඩ්ඩයෝග කියලා කියන්නේ අර මේ අපි කියන්නේ දෙපියස කියලා. දෙපියස්ස කියලා කියන්නේ ගුරුලෙක්ගේ පිහාටු වගේ දෙපැත්තට වහලා තියෙන ගෙවල්. දෙපියස්සේ වහලවත් තියෙන එක. මෙන්න මේ වගේ පොඩි ගෙවල් කූටාගාර ඊළඟට ප්‍රාසාද ඊළඟට හම්මියන් කියන්නේ සඳළුතල ඊළඟට ගුහා මෙන්න මේ ඔක්කොමයි තියෙනවා ශුන්‍යාගාර කියනකොට. විහාර අර දෙපියස්සක් සහිත කුඩා ගෙවල් කූටාගාර ඊළඟට අර ප්‍රාසාද සඳළුතල ගල් ගුහා ගල්ලෙන් මේ හැම දෙයකටම පොදුවේ කියන ශුන්‍යාගාර. ශුන්‍ය ආගාර. ශුන්‍ය කෙවේ අර පැවිද්දන් ගිහියන් බහුලව ගැවසෙන්නේ නැති ආගාර කියන්නේ එබඳු නිවාස ගෘහයන් කූටාගාර ගුහා ඒවා. එහෙනම් ශුන්‍යාගාර කියන්නේ ඒ අර්ථය. ඊළඟට නිසීදති පල්ලංකං ආභුජිත්වා. මොකද්ද මේ නිසීදති පල්ලංකං ආභුජිත්වා කියන්නේ? ඒක පාලියෙන් විග්‍රහ කරලම තියෙන නිසින්නෝ හෝති පල්ලංකං ආභුජිත්වා කියලා. යම්කිසි පාර්යාංකයක් සුදුසු ඉරියව්වකින් හිඳ ගන්නවා කියන එක. සුදුසු ඉරියව්වකින් හිඳ ගන්නවා. එතකොට නිසීදති කිව්වහම හිඳ ගන්නවා කියන අර්ථය තමයි එතන තියෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. අර චංකමන, චංකමති, ඊළඟ තිට්ඨන්ති, ඊළඟ නිසීදති ආකාර තුනක් තිබුණානේ. සක්මන් භාවනා තියෙනවා ඊළඟට එකතැන් හිටගෙන කරන්න පුළුවන් භාවනා තියෙනවා. ඒ වගේම ඉඳගෙන කරන්න පුළුවන් භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ඕනම ආකාරයකට මේ අනුපස්සනාවේ දෙන්න පුළුවන්. කාය අනුපස්සනා, වේදනා අනුපස්සනා, චිත්ත අනුපස්සනා, ධම්ම අනුපස්සනා කියන මේ අනුපස්සනාවන්හි නිරත වෙන්න පුළුවන් ඕන ඉරියව්වක. හැබැයි විවේකයේ තියෙන කෙනෙක්ට වැඩිපුරම උචිත වෙන ඉරියව්ව වෙන්නේ නිසීදති. ඉඳගෙන ඉන්න එක. දැන් අපි මේ වෙලාවේ බණ අහගෙන ඉන්නේ හිටගෙන ඉඳගෙන නෙවෙයිනේ. මේ වෙලාවේ බණ අහන්නේ කවුරුත් ඉඳගෙන. ඇයි ඒ? දැන් ඔබ මෙච්චරලා දැන් පැය ගාණක් තිස්සේ බණ ඇහුවා. දැන් මෙච්චරලා ඔබ හිටගෙන හිටියා නම් මොකද වෙන්නේ? ඔබට මේ වෙනකොට එහෙනම් බණ අහන්න බෑ එපා වෙලා. ඉඳගෙන ඉන්න එකක් දුකක් වෙලා තියෙන්නේ මට පේනවා නිදා ගන්නවා. නින්දත් යනවා එහෙම මෙහෙම. නිසීදති. දැන් හිටගෙන හිටියා නම් මොකක් වෙයිද? එහෙනම් මෙලාට දකින්නවත් හම්බ වෙන්නේ.
ගිහිල්ලා ධර්මයත් අතහැරලා දාලා. සතපෙළ හිටියනම් කතා කරන්නම දෙයක් නෑ ආයි. ඇවිදිමින් හිටියනම් ඒත් ඇවිදිමින් කොහෙ ගියාද කියලා අන්තිමට හොයාගන්න හම් වෙන්නේ නෑ. ඉඳගෙන ඉන්න නිසා තාමත් බණ ටික අහගෙන ඉන්නවා නිදි කිරි කර හරි. දැන් නිදි කිරුවත් කමන්නේ පස්සේ හරි මේ ධර්මය නැවත ශ්‍රවණය කරන්න. මොකද කවදා හෝ කොතනකදී හෝ අවබෝධය පූර්ණ වෙනකන් යනවාමයි සංසාරේ මේ ජාති ජරා මරණ අතර දෝලණය වෙමින්. එනිසා වීර්ය වඩන්න. වීර්ය වඩමින් මේ ධර්මය අහන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේට සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ ඒ වීර්ය වඩන්න හැකියාව තිබුණ අප වෙනුවෙන්. අපරිමාණ කැපකිරීමක් කරපු උත්තමයන්න් වහන්සේගේ ධර්මය අහන්න අපට පැයක් දෙකක් වීර්ය නැති හැටි. මම කියන්නේ කාටත් මෙතන ඉන්න අයටත් එතන ඉන්න අයටත් කොතන ඉන්න අයටත්. ඒ නිසා ඔබතුල බලන්න ඕනේ වීර්ය කොච්චර වැඩිලාද කියලා. වීර්ය වැඩුන්නේ නැත්නම් කෙලස් වලදීත් ඔය විදිහටම තමයි ඇද වැටෙනවා. සංකිත චිත්තං හිත ඇකිල්ලා යනවා. ඊට පස්සේ හිතට උමනා දේම කරලා අන්තිමට සංසාරයට ආය ඇදගෙන වැටෙනවා. මේ භයානක සංසාරේ. එසා ආතාපි සම්පජාන සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ආතාපි වීර්ය වඩන්න ඕන, සම්පජානෝ ප්‍රඥාව වඩන්න ඕන, සතිමා සිහිය වඩන්න ඕන. ඊළඟට විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං සමාධි ඉන්ද්‍රිය වඩන්න ඕන. මේ ඉන්ද්‍රියන් වඩන්න ඕන, වැඩෙන්න ඕන, වඩන්න ඕන, දෙකම වෙන්න ඕන. බණ අහගෙන ඉන්නකොට වැඩෙන අවබෝධයෙන් වඩන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඔන්න නිසිතටි පල්ලංකං ආභුජිත්වා කිව්වා සුදුසු ආකාරයෙන් පාරයන්කයෙන් යුක්තව හිඳගන්න එක පහසුයි. දැන් ධ්‍යාන භාවනා වඩනකොට සමත විදර්ශනා මේ භාවනා දෙකම වඩනකොට විශේෂයෙන් ධ්‍යාන වඩනවා නම් කෙනෙක් විශේෂයෙන් වඩනවා නම් ලෝකෝත්තර ධ්‍යාන වැඩෙන ක්‍රමයක් තියෙනවා, වඩන ක්‍රමයක් තියෙනවා. ලෝකෝත්තර ධ්‍යාන කිව්වේ බොජ්ජංගනේ. එහෙනම් සප්ත බොජ්ජංග වැඩෙනවා, ඒ වගේම වඩන්නත් පුළුවන්. වැඩෙනවා නම් අන්න අර මූලික කුසල සංවර සීලේ පිහිටියාම ඇති. වඩනවා නම් භාවනා කාල දැනගෙන සංකිට චිත්තයයි විකිට චිත්තයයි දැනගෙන සංකිට චිත්තයේදී වඩන්න ඕන කොයි බොජ්ජංගද, විකිට චිත්තයේදී වැඩෙන්නේ කොයි බොජ්ජංගද කියලා දැනගෙන කරන්න ඕන. ඊට ඉස්සෙල්ලා පැහැදිලි කරලා තියෙනවා ඒ ගැන. එනිසා හොඳට මතක තියාගන්න මේ මාර්ගයේ වැඩෙනවා වගේම වඩන්නත් පුළුවන්. මේ කතා කරන්නේ දැන් මේ වඩන එක ගැන. වැඩෙන එක නෙවෙයි. වැඩෙනවා නම් මෙච්චර දේවල් දැනගන්න ඕනේ නැහැ. වඩනවා නම් දැනගන්න ඕනේ. දැන් බස් එකක ඉඳගෙන යන්න වාහනේ පදවන හැටි දැනගන්න ඕනේ නැහැ. ඒත් ඒ බස් එකේ ගමන් කරන්න පුළුවන් මගියෙක් වශයෙන්. හැබැයි බස් එක පදවනවා නම් රියදුරා වශයෙන් එහෙනම් ඒ අන්තරේ ක්‍රියාත්මක කරන ආකාරය දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි Tamanට අවශ්‍ය විදිහට පදවන්න පුළුවන් ඉන්නේ, ධාවනය කරන්න පුළුවන් ඉන්නේ. මගියෙක් වශයෙන් ඉඳගෙන හිටියොත් Tamanට උපනා විදිහට ධාවනය කරන්න බෑ. බස් එක යන විදිහකට තමයි ඉතින් Tamanටත් යන්න වෙන්නේ. කොච්චර හදිස්සිය තිබුණත් කරන්න දෙයක් නැහැ. බස් එක කොට නම් යන්නේ. Tamanට සිද්ධ වෙන්නේ ප්‍රමාද වෙලා ගමන යන්න. හැබැයි Taman රියදුරා නම් Tamanට පුළුවන් Tamanට අවශ්‍ය වේගෙන් වාහනය පදවාගෙන යන්න. ඒ වගේම මේ මාර්ගයේ වැඩෙනවා නම් කරන්න දෙයක් නැහැ. හිමින් තමයි මාර්ගය වැඩෙන්නේ. මොකද මාර්ගය වැඩින්න ඉඩ හැරලා තියෙන්නේ ඇයි? තව දහසක් වැඩ නිසානේ. රැකී ආරක්ෂා කරන්න ඕන, ධර්මවල නඩත්තු කරන්න ඕන. තව ඒ ගෘහයේ අගාරයේ තව ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා තමයි මාර්ගය වඩන්න වෙලාවක් නැත්තේ. එතකොට නමුත් සුළු වශයෙන් නමුත් ලැබෙන කාලය තුල පුළුවන් හැටියකට මේ අනුපස්සනාවන්හි නිරත වෙන්න නිසා ආසාදේ ආදීනෝ දකින්න නිසා අන්න පොඩ නමුත් මාර්ගය වැඩෙනවා. වඩනවා නම් ඉතින් ඔය සේරම දේවල් පැත්තකින් තියලා සද්ධාවන්ත කුල පුත්‍රයෙක් විදිහට සම්බාධක සහිතයි ගෘහ ජීවිතය කියලා ගිහිගේ අත්හැරලාවිල්ලා පැවිද්දටපත් වෙන්න ඕන. උතුම් පැවිද්දටපත් වෙලා ඒ පැවිද්ද තුළ ඉඳගෙන මාර්ගය වඩන්න පුළුවන්කම ලැබෙයි. අන්න ඒකයි වෙනස. එකෙන් අදහස් කරන්නේ 100%ම ගෘහ ජීවිතේ ඉන්න අයට මාර්ගය වඩන්න බැහැ කියලා. පුළුවන් අයත් ඉන්න පුළුවන්. මොකද ඕනෑ තරම් විවේකී තියෙන ගෘහ ගිහියෝ ඉන්නවා. කෙලෙස් නිසා පැවිද්දට එන්න අකමැති. නමුත් විවේකේ ඕන හැටියට තියෙනවා. කාමරාගෙන් බලවත් වන්දන වෙලා තියෙන ගෘහයට බැඳිලා ඉන්නේ. ඒ නිසා ගෘහය අතර ගන්න බෑ. හැබැයි විවේකයේ තියෙන. ඉතින් එහෙම අයටත් පුළුවන් ගෘහ ජීවිතයෙන් ඉඳගෙනම මාර්ගය වඩන්න. මොන හැටියෙන් නමුත් මේ ධර්මය හොඳින් අහලා අවබෝධ කරගන්න ඕන. නිකන් ආවට ගියාට මග වඩනවා කිව්වට හරියන්නේ නැහැ.
ඒක තමයි මම කිව්වේ භාවනා කරනවා කියලා හිතට එන දේවල් කරන්න ගිහිල්ලා අන්තිමට නතර වෙලා තියෙන්නේ කොහෙද? මේ ළඟදී අපේ පින්වතෙක් ඇවිල්ලා පැහැදිලි කරා අපේ තර වෛද්‍යතුමේ එතුමාගේ මිත්‍රයෙක් ඔහොම මග වඩනවා කියලා භාවනා කරනවා කියලා තනියෙන් එහෙම භාවනා කළා රැයක් දවල්ක් නැතුව භාවනා කරලා එක දිගට අන්තිමට එතුමාගේ මානසික තත්ත්වය නරකකට හැරිලා ඊට පස්සේ මේ නිවීම පිණිස භාවනා කරපු මිනිසයා ගෙදර මිනිසුත් එක්කත් රණ්ඩු වෙන හැම මොහොතක් පාසා ගහමරා ගන්න හදනවා. ගෙදර අයව සතුරන් වශයෙන් පේනවා. ඒ නිසා ගෙදර අයව දකින්නකොට ද්වේෂයක් නැගිනවා හිතේ. ඒ නිසා හැමතිස්සෙම අසහනයක් තියෙන ගෙදර අය දැක්කහම. ඊට පස්සේ කොහොම හරි ওই தත්ත්වය උග්‍ර වෙලා අන්තිමට මානසික වෛද්‍යවරයෙක් ගාවටත් යන්න සිද්ධ වුණා. ඔබම කල්පනා කරන්න නිවන් මඟ වඩනවා කියන්නේ යම් බුද්ධ ශ්‍රාවකයෙක් මානසික වෛද්‍යවරයෙක්ට පෙන්වන්න සිද්ධ වෙන තරමට මානසික වැඩ වැටුණා නම් එතන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නිවන් මඟ නිවෙහෙන වඩලා තියෙන්නේ ඇවිලෙන මඟ. නැත්තම් මොකද මානසික වෛද්‍යවරුන්ට පෙන්නන. මානසික වෛද්‍යවරට තියෙන සම්බන්ධය මොකද්ද මේ නිවන් මාර්ගයත් එක්ක? මේ විශ්වයේ අසමසම වෛද්‍යවරයන් වහන්සේගේ ප්‍රතිකාර නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරනවා නම් තව මොකටද මානසික වෛද්‍යවරුන්ගේ උපදේශ? එහෙනම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. අන්න ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. මිනිස්සු වුණාම නිහතමානී වෙන්න ඕන ඔක්කොටම කලින්. Taman දන්නේ නැත්තම් දන්නේ නැහැ කියලා අවංකව පිළිගන්න ඕන. දන්නේ නැත්තම් දන්නේ නැති දේ දන්න කෙනකින් හරි අහලා දැනගන්න ඕන. ඒක ලැජ්ජාවක් කියලා හිතනවා නම් ඒ මනුස්සයා කවදාවත් මේ සංසාර දුකින් නිදහස් වෙන්නේ අඥානයයි කාන්තේ වැසිලා යනවාමයි. මොකද ඒකට හේතුව ඒ අඥාන කමමයි ඔහුට විනාශය පිණිස පවතින්නේ. නිහතමානී වෙන්න ඕන. දන්නේ නැත්තම් ඉස්සෙල්ලා දැනගන්න ඕන. දන්නේ නැත්තම් දන්නේ නැති බව දැනගන්න ඕන ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් දන්නවා කියලා කයිවාරු ගහන එක නෙමෙයි හොඳම වැඩේ. බුදුරජාණන් මං හැමදාම කියන්නේ බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් මේ ධර්මය කියන්නේ දැනුමක් නෙවෙයි. නමුත් අති බහුතරයක් දිහා බැලුවාම පේන එක දැනුමක් වෙලා තියෙන්නේ කියලා. දන්නවා තමයි. හැබැයි ගිනි අවුලගෙන ජීවත් වෙන්නේ. ඉතින් දන්නවා නම් ගිනි ඇවිලෙන්නේ කොහොමද? නිවන් මඟ වඩනවා නම් කොහොමද ගිනි ගත්තේ ජීවිතේ? අර කොහොමද එහෙනම් මානසික වෛද්‍යවරු ගාවට යන්න සිද්ධ වුනේ? ඇයි එහෙම වුනේ? ඇයි එහෙම වුනේ? ඇයි එහෙම වෙන්නේ? අර නිහතමානීකමක් නැතිකම. Taman දන්නේ නැතුව දන්නවා කියලා දැනගෙන ඉඳලා නොදන්න වැඩ කරන්න ගිහිලා තමයි අන්තිමට පිස්සන් කොටින් අතර වෙන්නේ. ඒකනේ වෙලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න වටිනා මනුෂ්‍ය ජීවිත. ඇයි මෙහෙම නැසෙන්නේ? මොකක් මේ තියෙන මේ ඇතුලේ තියෙන මේ දුර්දාන්තකම නැති කරගන්න එකට උනේ මේ නිවන් මඟ වඩනවා කියන්නේ. නමුත් අති බහුතරයක් දෙන ඇතුලේ දුර්දාන්ත භාවය පුරවගෙන මේ නිවන් දකින්න හදන. ඇතුලේ දුෂ්ට දුර්දාන්ත ස්වභාවයක් පවතින. ඒ නිසා මොකද වෙන්නේ? ධර්මයේ ඉස්සරහවත් හිතනවන්නේ නැහැ. භික්ෂුන් ඉස්සරහවත් හිතනවන්නේ නැති මිනිස්සු ඉන්නේ. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන ගරුත්වයවත් නැති මිනිස්සු අපි දැකලා තියෙනවා. එමයි ප්‍රසිද්ධ කියන අපි නම් ආම්දුරන්ට ඔළුව නවන්නේ නැහැ කියලා. අනේ ඉතින් ඔළුව නෙවුනේ තොරන් නම් කමන්නේ නැහැ ඉතින්. භික්ෂුන්ට ඔළුව නෙවුනේ නැතුවට ඔළුව නෙවුනේ නැතුවට කමන්නේ මාරයට ඔළුව නවන්න සිද්ධ වෙන්නේ. එච්චරයි වෙන්නේ. ඒ මාරයට ඔළුව නවාගෙන ඉන්න නිසාමයි භික්ෂුන් ඉස්සරහා හිස නැවෙන්නේ නැත්තේ. කොන්දේ අමාරු සමහරුන්ද. ඉතින් මෙන්න මේ වගේ වැඩ නිසා අවසානයේ මොකද්ද වෙන්නේ? පොඩ්ඩක් එහෙම් මෙහෙන් දැනගෙන ඊට පස්සේ නොදන්න වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට මානසික රෝගියෙක් කියලා තමයි නතර වෙන්නේ. මේ වෛද්‍යතුමෙක් මේ අපේ ධර්මය අහන වෛද්‍යතුමෙක් අපිට ඇවිල්ලා කියපු කතාවක් මේ. ඉතින් කල්පනා කරලා බලන්න ඔබ දන්න කියන අයත් එහෙමයි. මේ පහුගිය කාලය තුල එහෙම කීප දෙනෙක් අපිට කතා කරා. ඒ අය ඒ මට්ටමට වැටෙන්න කියලා නූලෙන් බේරිච්ච අය. ගෙවල් වල ප්‍රශ්න ඇති වෙලා නැති ප්‍රශ්න හටගෙන ගහමරා ගන්න මට්ටමට ආව නිවන් දකින්න කියලා ගිහිල්ලා. එහෙම උනේ කොහොමද පින්වතුනි? මොනතරම් ශ්‍රේෂ්ඨ සැනසීමේ නිවීමේ මාර්ගයක්ද සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? කාමයේ තුලදිත් උනේ ගහමරාගත් එක නේද? අර මස් කටුවකට පොර කන බල්ලෝ වගේ නේද කාමයේ තුලත් හැසිරුනේ? දැනුත් එහෙමද හැසිරෙන්නේ? ධර්මයේ ඉස්සරහා වාදයද පවත්වාගෙන දෘෂ්ටිවාද හදාගෙන මේ නැසෙන්න වෙනසෙන්න උත්සාහ ගන්නේ ඇයි? ඒ නිසා
අවංකවම හිත පිරිසිදු කරගෙන නිහතමානීව මුදු අනතිමානී සුවචෝචස්ස සුවච වෙන්න ධර්මයේ ඉස්සරහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහා සුවච වෙන්න කවර භික්ෂුවක් නමුත් ධර්මයේ දේශනා කරාම මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මිසක් ඒ භික්ෂුවගේ ධර්මයේ නෙවෙයි. අවුරුදු 5 රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. අවුරුදු 6 7 රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. එතකොට අවුරුදු 6 අපිටම අවුරුදු 7 රහතන් වහන්සේ කෙනෙක් බණ දේශනා කරා. දැන් එතකොට අවුරුදු 50 60 වැඩි හිටියෝ කල්පනා කරාම හොඳ දැන් පොඩි ළමයි කියන එකක් කියලා. ඒකයි බුදු පියාණන් වහන්සේ කිව්වේ කුඩා වුණත් භික්ෂුව ඒ වගේම කුඩා වුණත් රාජකුමාරයා කුඩා වුණත් සර්පයා කුඩා වුණත් ගින්දර කුඩා කොට නොසැලකිය යුතුයි කියලා. ඒ සියල්ල තමන්ගේ විනාශය පිණිසයි පවතින්නේ කියලා. ඒ නිසා අන්නේ අර්ථයෙන් කවදා නමුත් කොතනක නමුත් බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් යම් භික්ෂුවක් මේ ලෝකේ ධර්මයේ දේශනා කරනවා නම් අන්නේ සියලුම භික්ෂූන් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මිසක් ඒ භික්ෂූන්ගේ ධර්මයක් නෙවෙයි. ඒ නිසා අප්‍රමාදීව ධර්මයට කන් දීලා සැනසීමටපත් වෙන්න. නොදන්න වැඩ කරන්න ගිහිල්ලා වෙනසෙන්න එපා. ඉස්සලා ධර්මය හොඳින් අවබෝධ කරගන්න. එනම් මේ නිසිතකි පල්ලංකම් ආභෝජිත්වා සුදුසු ඉරියව්වක ඉඳගෙන ඔබට පුළුවන්කම ලැබෙනවා අන්න ධර්මය මිනිහි කරන්න. අන්න අර කිව්ව විදිහට විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, ඔස්සග්ග පරිණාමී කියන ආකාර හතරට මාර්ගය වැඩෙනකොට මොකද වෙන්නේ? අන්න යාට ඇතිතරම් කාලය ලැබෙනවා, විවේකය ලැබෙනවා, නිදහසේ ඉඳගෙන ඒ තමන් අසන ලද අවබෝධ කරගත්තා වූ ධර්මය භාවිත කරන්න, බහුලීකරණය කරන්න, මානසයේ ප්‍රගුණ කරන්න, ඒ ධර්මයට අනුව නැගී සිටින්න, ඒ ආනියක්ෂේ ප්‍රගුණ කරගන්න, වශී කරගන්න, ඒ ධර්මයේ දිගින් දිගට ප්‍රගුණ කරලා ඒ ප්‍රාගුණ්‍ය වර්ධනය කරගන්න, කුසලයේ වර්ධනය කරගන්න, සෑම මොහොතකම මනාකොට අරමුණලද වීර්ය යුක්ත වාසය කරනන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ තමයි නිවන් මාර්ග. ඒ තමයි භාවනාව. එහෙනම් අන්නේ අර්ථය එතනින් පසක් වෙන්නේ. එහෙනම් අන්න සුදුසු ඉරියව්වක ඉඳගෙන ඔබට පුළුවන්කම ලැබෙන භාවනා කරන්න. සතර ඉරියව්වෙන් හොඳින්ම යම් කිසි ආකාරයකින් ඒ අනුපස්සනාව වැඩෙන්නේ නිසීදති. ඉඳගෙන කරන භාවනාවෙන්. එතකොට ආයි පටු අර්ථයකට යන්න එපා. භාවනාව කියන්නේ ඒකමයි කිය. මෙච්චර පැහැදිලි කරේ ඒක තමයි. ඒකම පමණක් නොවේ භාවනාව කියන. නමුත් වඩා සුදුසු ඉරියව්වක් ඒ ඉරියව්ව. දැන් උනත් බලන්න දැන් මේ භික්ෂුව බණ කියන්නේ මෙහෙම ඉඳගෙනනේ. දැන් හිටගෙන කිව්වනම් මෙච්චර බණ කියන්න අමාරුයි. සතපිලා කිව්වනම් ඒත් බෑ. ඇවිදින්න කිව්වනම් ඒත් බෑ. එහෙනම් අන්න ධර්මයේ ධර්ම සමාධිය පිහිටන්න හොඳම ඉරියව්වක් නිසිතති පල්ලංකම් ආභුජිත්වා. ඊළඟ උජුං කාය පනිදායති කියන්නේ මොකක්ද? උජුකෝ හෝති කායෝ තිතෝ පනිහිතෝ. ඒ කියන්නේ මොකද්ද මෙතනින් අදහස් කරන්නේ? මෙතන පෙන්වන්නේ මේ කය මනාකොට ඍජු කරගන්න ඕන කියලා. උජුකෝ හෝති කායෝ තිතෝ පනිහිතෝ. ඒ කියන්නේ මෙන්න මේ කය ඍජුව තබා ගන්න ඕන කියන එක. දැන් ඕක තව අර්ථකථන තියෙන්න පුළුවන්. මං කිව්වේ ඒකයි. ඕන තරම් තව අර්ථකථන තියෙන්න පුළුවන්. මේ හැම වචනයක් සම්බන්ධයෙන්. මම මේ මෙතනදී මේ පෙන්ලා දෙන්නේ පටිසම්භිදා මග්ගප්පකරණය ඇතුළත් වන අර්ථ මිසක් මේ භික්ෂුවගේ අර්ථ එහෙම නෙවෙයි. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් උජු පටිපන්නෝ කියලා වචනයක් තියෙනවා. සේකෝ අසේකෝච ඉමස්මින් ලෝකේ කියලා අනාදි වශයෙන් ගාතාවක් තියෙන. එක තියෙනවා මේ කායන වාචා උදචේතසා මේවා මේ ඍජු කරගන්න ඕන ආකාරය පිළිබඳ දැක්වෙන ගාතාවකුත් තියෙනවා. ඒ ගාතාවේ සඳහන් වෙන්නේ මෙන්න මේ සිතින් කයින් වචනෙන් ඍජුව කටයුතු කරන්න ඕන එකට උජු පටිපන්නෝ කියලා කියන්නේ. සේකෝ අසේකෝච ඉමස්මින් ලෝකේ තේ උජ්ජු භූතා කායන වාචා උදචේතසා. තේ උජ්ජු භූතා කායන වාචා උදචේතසා. අනෙතනත් පෙන්නනවා මේ සිත කය වචනය ඍජු වෙන්න ඕන කියලා. අවංක වෙන්න ඕන කියලා. එතකොට එහෙම අර්ථිකුත් තියෙනවා ඍජු කියන වචනය ඇතුලේ. උජු පටිපන්නෝ කිව්වේ ඒකයි. ඍජු ප්‍රතිපදාවට පැමිණියා. මේ කෙලෙස් වලින් නිදහස් වන අවංක සිතින් වචනයෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා කියන එක. දැන් එහෙම කෙනෙක් නෙවෙයි උතෙන්ට ඇවිල්ලා දැන් ওই මග වඩ
සායාට ඒ ටික කියන්න ඕනේ නැහැ. දැන් ඔතෙන් දෙනකන් ඉන්නේ නැහැ නැත්තම්. දැන් ඔය ලෝකයෙන් ඈත් වෙලා කාමයෙන් වෙන් වෙලා ගෘහවාසයෙන් නික්මිලා කාම බන්ධනයෙන් නිදහස් වෙලා නිවන පිස වැරදැරීමේ අර්ථයෙන් අන්න අර ඉන්ද්‍රකීලයෙන් පිට වෙලා ඉන්ද්‍රකීලයෙන් එපිට කලාපයට ඇවිල්ලා හුදකලා වාසය තුල වාසය කරමින් ඔය ආකාරයෙන් වැරවඩන විශ්ව කියලා කියන්නේ සිතකය වචනේ ඍජු කරගත්ත කෙනෙක්නේ ඍජු කරගනිමින් සිටින කෙනෙක්නේ ඒ සදා වැරවඩන කෙනෙක්නේ එහෙනම් මෙතන මේ කියන්නේ උජුං කාය පනිදායති කියලා කියන්නේ මෙන්න මෙතන මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙන ලක්ෂණයක් කියන්නේ. කය ඍජු කොට මනාව තබා ගන්න ඕන. මොකද එහෙම කියන්නේ? මේව අත්දැකීම් වශයෙන් ලබන්න ඕන. දැන් පොඩ්ඩක් හරි ඇලවෙලා එහෙට මෙහෙට නැවිලා හිටියොත් එහෙම චුට්ටි වෙලාවකින් මොකද වෙන්නේ? සංකීර්ත චිත්තංගන ආදි වශයෙන් හිත ඇකිලිලා තීන මිද්දෙන්ද ගන්න. අත්දැකීමක් වශයෙන් ලබන්න පුරුදු කියලා. වැඩි ඕනේ නැහැ. ඔබ නිකන් කොහෙට හරි ඇලවෙලා ඉඳගෙන බණ අහන්න බලන්න මොකද වෙන්නේ බලන්න. ටික වෙලාවකින් මොකද වෙන්නේ බලන්න. දැන් මේ වෙලාවේ වුණත් ඔබ ඉන්නේ ඉරියව්වේ අවුලක් තියෙනවා. මේ බණ ටිකත් ඇහින්න නැතුව යන්න. දැන් මේ වෙලාවේ වුණත් ඔබ මේ ඍජු කය ඍජු කරගෙන ඉන්නේ නැතුව එහෙට මෙහෙට ඔළුව නවාගෙන හතර අතේ මේ වනවන නම් ඉන්නේ ඒකාන්තයෙන් මේ වෙලාවෙත් ඔබට මේ ධර්මෙ හෙන්න නැතුව යන්න. ආයෙ හොයන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් එහෙම එකේ මේ වෙලාවේ කය ඍජුව තියාගත්තේ නැත්නම් මේ බණ ටිකවත් ඇහෙන්නේ නැති එකේ. ඉතින් අපි ධර්මය අනුපස්සනා කරන්න ගියාම ඒ ඉන්නේ ඒ වගේ හතර අතේ සැතපීලා නම් අලසිරියවකින් නම් ඉන්නේ. එතනින් එහාටත් මොන අනුපස්සනාවද? මොකද මේ සිත බලාගෙන ඉන්නේ කොයි මොහොතේද මේ වැඩේ වළක්වන්නේ කියලා. ඒකට අපි හැසිරෙන්නෙම ඒ සිතට උමනා අන්දමින් අලසිරියවකින් නම්. එතනින් එහාට මග වැඩින්නේ නැහැ. තවත් දෙයක් පෙන්වන්න ඕන. දැන් අපි මේ බුද්ධ වන්දනා කරන්න ගියාම අත් දෙක තියාගන්න ක්‍රමයක් තියෙනවා. අපි බුද්ධ වන්දනා කරන්න ගියාම දොහොත් මුදුන් තබා වඳින්න. නමුත් සමහර මිනිස්සු ඉන්නවා. දොහොත් මුදුන් තබා වඳින්නේ මෙන්න මෙහෙම. මෙච්චරයි. ආයිබෝවන් කියනවා වගේ තමයි වඳින්නේ. මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. එකක් තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ අපට හිතන්නවත් බැරි තරම් අසහාය අසමසම අනුත්තර උත්තමයන් වහන්සේ. ගුණෙන් ප්‍රඥාවෙන් හැම අතින් උන්වහන්සේ සියලු දෙනා අභිභවන ලද අපට ඉහළින්ම පිහිටිය උත්තමයන් වහන්සේ. අග්‍ර ස්ථානයේ පිහිටිය උත්තමයන් වහන්සේ. එහෙනම් එබඳු උතුමන් වහන්සේ නමකට අපි ගරු කරන්න ඕන හිස මුදුනේ අත් දෙක තියලා. දොහොත් මුදුන් තබලා වඳින්න ඕන. නමුත් බොහෝ මිනිස්සු වන්දනා කරන්න ගියාම බලන්න බොරුද කියලා මේ දේ. ඕන තරම් බලන්න පන්සල් වලට ගිහිල්ලා බලන්න. ඔය මහසෑය ගා වුණත් ඔය හරි කමන්නේ ගිහිල්ලා බලන්න පොයේ දවසක එහෙම. නැත්නම් වන්දනාවක් කරන මෙන්න මෙහෙම ඉන්නේ අති බහුතරයක් දෙනා. අපි සාමාන්‍ය මනුස්සයන්ට ආයිබෝවන් කියන්නේ මේ ගන්නට. ආයිබෝවන් කියන්නේ සහෘද මට්ටමක්. ඒ කියන්නේ මේ අත් දෙක මෙහෙම තිබ්බහම සහෘදයි. ඒ කියන්නේ අපිට සමාන යනික් කෙනා. ඒ නිසා අපි කවදාවත් ආයිබෝවන් කියන්නේ ආයිබෝවන් කියන්නේ මෙහෙම. මොකද ඒකට හේතුව අපට වඩා උසස් කෙනෙක් නෙවෙයි කියන තැනදී තමයි අපි යාට ආයිබෝවන් කියන්නේ. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන අසිරිමත් වූ උතුමන් වහන්සේට අපි වඳින්නෙත් මෙහෙමනම්. ඒ කියන්නේ අපි නොදැනුවත්වම හිතාගෙන ඉන්නවා බුදු පියාණන් වහන්සේ තමනුයි සමානයි කියලා. ඒකනේ. උන්වහන්සේට සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ අප වෙනුවෙන් වීරිය වඩන්න කැපකිරීම කරන්න හැකියාව තිබුණා. අපට වීරිය නැහැ උන්වහන්සේට අත් දෙක ඔසවලා වඳින්න තරම්. ඉතින් එතකොට මොකද වෙන්නේ? එතකොට කොහොමද ආනිසංසයක් වැඩින්නේ නැහැ වෙඳිල්ලේ. වැඩක් නැහැ. සමහර මේ පන්සලේදී සමහර අවස්ථාවලදී මේ ආරාමෙදී බොහෝ විට මේ පන්සලට බණ අහන්න එන මිනිසයන්ට ඒ කාරණාව කටේ කෙලහිදෙනකන් කිව්වත් මම දැකලා තියෙන ආපහු බලද්දි ඔවුන් ඒ විදිහටම වදිනවා. ඒ කියන්නේ ඔවුන් මෙතෙක් වැන්දේ මෙහෙම නම් ඒ විදිහටම වදිනවා. ඒ කියන්නේ මේ පෙන්නලා දෙන්නේ තමන්ගේ යහපතටයි. මොකද මේ අත් දෙක ගොඩක් ඔය ගැන කියන්නේ කොහොම මට වෙනම බණක් කියන්න පුළුවන් ඔය ගැන. අත් දෙක මුදුනේ තියලා වඳිනකොට ඒ මොහොතේදී පුඤ්ඤාභි සංකාරය වැඩෙනකොට මනෝ සංචේතන, වාචී සංචේතන, කාය සංචේතන කියන තුනම සකස් වෙනවා. ඒ නිසා මහා බලවත් පුඤ්ඤාභි සංකාරයක්
වැඩිනවා තථාගතයන් වහන්සේට හිස මුදුනත් කරලා ඒ අත් දෙක මුදුනේ තබල වඳිනකොට අර අලසීරියවෙන් ඉඳන් මෙහෙම වදිනකොට මොකද වෙන්නේ? කාය සංකාරයෙන් වැඩෙන්නා වූ ඒ චෛතසික ඔක්කොම දුර්වල වෙලා යනවා. ඒ ජවන ඔක්කොම දුර්වලයි. ඒ නිසා ඒ පින බොහෝ කාලයක් විපාක පිටස පවතින්නේ නැහැ. මෙලොවදී හෝ පරලොවදී හෝ. එහෙනම් අර අත් දෙක හිස මුදුනට ඔසවනකොට මහ වීරියක් තියෙන්න ඕනේ පුද්ගලයාට. ඒ වීරිය නැති බව තමයි මෙහෙම පෙන්නන්නේ. ඉතින් මෙහෙම ඉඳගෙන ඇඳලා මට කියන්න දන්නේ නැහැ කවද සංසාරෙන් එතර වෙයිද කියලා. අදුතරේ ධර්මියවත් අවබෝධ වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට අත් දෙක හිස මුදුනේ තියලා වඳින්න තරම්වත් ගුණයක් අපතුල වැඩෙන්නේ නැත්නම් එච්චරවත් වීරියක් අපතුල වැඩෙන්නේ නැත්නම් මොන ධර්මයේද මොන නිවනද? මොන නිවනක්ද? සංසාරේ තමයි යන්න වෙන්නේ. කවදාවත් නම් නිවන් දකින්නේ මට නම් කියන්නේ. බුදු පියාණන් වහන්සේගේ නාමයෙන්. මොකද ඒ වගේ හීන ශ්‍රද්ධාවක් වීරියක් තියෙන මිනිහෙට කොහොමදවත් මේ ධර්මය අවබෝධ වෙන්නේ? කොතන හිටියත් එහෙම තමයි කියන්නේ. අත් දෙක හිස මුදුනට ඔසවලා වඳින්න බැරි නම් ඒ මිනිසයා බුදු පියාණන් වහන්සේට සත්‍ය වශයෙන් කරු කරන්නෙක් නොවේ. මොකද ඔහුගේ චිත්ත අභ්‍යන්තරේ ශ්‍රද්ධාව ගොඩ නැගිලා නැහැ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ පිළිබඳව ඔහුට විශේෂ හැඟීමක් දැනෙන්නේ නැහැ. ශ්‍රද්ධාව පිහිටලා නැහැ. ඒකයි පෙන්වන්න කරන්නේ. ඒක කාරණාව. දෙවැනි එක තමයි මෙහෙම වඳිනකොට ඒක අලසිරියවුව. ඒ නිසාම ටික වෙලාවකින් අපි දැකලා දින අත් දෙකක් බිම ඇරලා මිනිහාගේ ඔළුවත් බිම ඇදලා තියෙනවා. ටිකක් වෙලා යනකොට. සද්දෙත් ඇහෙනවා ඔලු ගෙඩිය බිම වදිනවා. පෙරලිලත් යන්න පුළුවන්. ඇයි ඒ? ඊටාම අලසිරියවක් මේක. ඉඳගෙන බලන්න බොරුද කියලා. මෙහෙම ඉන්න එක මොන අලසිරියවක්ද? හැබැයි අත් දෙක මෙහෙම හිස මුදුනේ තියලා වදිනවා නම් ඒකට පොඩි නෙමෙයි ලොකු වීරයක් තියෙනවා. ඉතින් මම මොකද පැහැදිලි කරන්න උත්සාහ ගත්තේ? වන්දනා කරද්දී වුණත් ඉන්න ඉරියව්ව සුදුසු එකක් නෙවෙයි නම් ඒ වන්දනාවත් හරියට කෙරෙන්නේ. විනාඩි 10ක් නමුත් වන්දනා කරොත් ඒ විනාඩි 10න් විනාඩි 5ක් 6ක්ම නිින්ද ගිහිල්ලා එක්කෝ වෙන කොහේ හරි හිත දුවලා. ඇයි ඒ? ඉරියව්වේ තියෙන වැරද්ද නිසා සමාධිය වැඩෙන්නේ. ඔබ වර්ධ කියලා බලන්න මෙන්න මෙහෙම අත තියාගෙන බුදු පියාණන් වහන්සේට හිස මුදුනේ අත් දෙක තියාගෙන මුදුනත් තබාගෙන වඳින්න. එතකොට බලන්න ඔබට වැඩෙන සමාධිය කොහොම එකක්ද කියලා වන්දනා කරද්දී. ප්‍රබල සමාධියක් වැඩි. ඒ වගේම මෙහෙම ඕනනම් තියාගෙන වැදලා බලන්න. ඊටාම දුර්වල වන්දනාවක් සමාධියක් වැඩෙන්නෙත් නැහැ. එහෙනම් අපි ඉඳගන්න ඉරියව්ව විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ අනුපස්සනාවකදී. අන්න ඒක තේරුම් ගන්න ඕන. ඒක තමයි මේ උජුං කාය පනිදායති කියලා කියන්නේ. මෙතනදී සිත කය වචනේ ඍජු කර ගැනීම උදෙසා නේද මේ අනුපස්සනාව යෙදෙන්නේ. ඒ නිසා අමුතුවෙන් ආයත කොට ඒක කියන්න දෙයක් නැහැ කොහොමද. මේ ඉරියව්ව පවත්වන ආකාරය ගැනත් එක්කයි මේ කියන්නේ. එහෙනම් එතනදී උජුං කාය පනිදායති කියලා කිව්වා. අන්නේ හොඳ ඍජු ඉරියව්වකින් ඉන්නකොට. එතකොට මොකද? අයි හැමතිස්සෙම මේ නීවරණ වලින් ප්‍රධාන නීවරණයක් බලපෑම් කරනවා. ඒ තමයි තීන මිද්දේ කියන එක. තීන කියන්නේ කාය අලසකම. මිද්ද කියන්නේ තීන කියන්නේ හිතේ අලසකම. මිද්ද කියන්නේ කාය අලසකම. තීන මිද්ද හිතේ අලසභාවයයි කාය අලසභාවයයි. තීන කියන්නේ හැකිලිච්ච කම්මැලි හිත. මිද්ද කියන්නේ අර ඇඟැලුම් අර මොනවද ඇඟේ තියෙන මේ හිරි කඩමින් අර බොහොම අලසකමින් ඉන්න කය. මේ දෙක එකට එකතු වුනහම එතන මොන භාවනාවක්ද? එතන මොන අනුපස්සනාවක්ද? ඒ නිසා ඍජුව ඉන්න ඕන. ඍජු කායකින් යුක්තව. එතකොට අන්න මේ වෙලාව වුණත් ඔබ හොඳ ඍජු ඉරියව්වකින් ඉඳගෙන බණ ඇහුවොත් ඔබ මේ බණ හොඳට අහගනි. හැබැයි ඔබ එහෙට මෙන්න නැවි නම් ඉන්නේ. ටික වෙලාවකින් නැවිලා මේ අකුසලේ දිහාට. සංසාරට මැදගෙන වැටි. එච්චරයි වෙන්නේ. පාරිමුඛං සති උපාට්ඨපෙත්වා. මොකද්ද මේ පාරිමුඛං සති උපාට්ඨපෙත්වා කියන්නේ? මෙන්න මෙතන නම් ගැඹුරු අර්ථයක් පෙන්නනවා. ගොඩක් ගැඹුරු අර්ථයක්. පරිමුඛ පරිති පරිග්ඝාට්ටෝ. මොකද්ද පරි කියන්නේ? පරිග්ඝාට්ටෝ කියන්නේ මොකක්ද? පරිග්ඝා කියලා කියන්නේ පාලියෙන් ළඟා කර ගන්නවට. ළඟා කර ගන්නවට තමයි පරිග්ඝා කියන්නේ. එතකොට අන්න පෙන්නනවා පරිග්ඝාට්ටෝ කියලා. ඒ කියන්නේ පරි කියලා කියන්නේ පරිග්ඝා කියන අර්ථයෙන් ළඟා කර ගැනීම කියන අර්ථයෙන්. ඊළඟට මොකාන්ති නියානට්ටෝ. මොකං කියලා කියන්නේ නිවනට.
නැත්තම් නීයානති කියන නිවන එහෙම නැත්තම් සසරින් නිදහස් වීම කාමෙන් නිදහස් වීම කියන අර්ථයටයි මුඛ කියලා කියන්නේ මෙතන. එහෙනම් පාරිමුඛ කියලා කියන්නේ නිවන ළඟා කර ගැනීම. පාරි කියන්නේ පරිග්ඝාටේන මුඛ කියලා කියන්නේ නීයානික නිවන සසරෙන් නිදහස් වීම කියන අර්ථය මුඛ කියන්නේ. පටිසම්භිදා මග්ගපකරණේ තියෙන්නේ මම නෙවෙයි කියන්නේ. අරන් බලන්න පුළුවන් ඕන කෙනෙක්ට ආනාපාන සති කතා කියන කොටසේ. ආනාපාන සති කියන මාතෘකාව යටතේ විග්‍රහ වෙනවා. සතියති උපට්ඨානට්ඨෝ ඊළඟට පෙන්නන මොකද්ද? පරිමුඛං සති උපට්ඨපෙත්තා කියලා. සති උපට්ඨපෙත්තා කියන්නේ සිහිය පිහිටුවනවා. එහෙනම් මෙතන මේ අර්ථය මොකද්ද මේ මතු කරන්නේ? පරිමුඛං සති උපට්ඨපෙත්තා කියන්නේ පරි කියන්නේ ළඟා කරගන්නවා. මුඛ කියන්නේ නිවන. සති උපට්ඨපෙත්තා කියන්නේ ඊට සිහිය පිහිටවනවා. එහෙනම් නිවන ළඟා කර ගැනීමේ අරමුණෙන් සිහිය පිහිටුවීමට කියනවා පාරිමුඛං සති උපට්ඨපෙත්තා කියලා. නිවන ළඟා කර ගැනීමේ අරමුණෙන් සිහිය පිහිටුවීමට කියනවා පාරිමුඛං සති උපට්ඨපෙත්තා කියලා. එහෙනම් මෙතන බලන්නේ කියන අර්ථය අර ඉද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකාය පනිදාය පරිමුඛං සති උපට්ඨපෙත්තා කියලා කිව්වේ මේ නිවන ළඟා කර ගැනීමේ අරමුණින් යුක්ත සිහිය පිහිටුවාගෙන අන්න අර කියන සුදුසු ස්ථානයක වාසය කරමින් අප්‍රමාදීව ඒ අලසනෝ කුසීතනෝ විරියවෙන් යුක්ත වාසය කරමින් අනුපස්සනාව යෙදෙන්න කියන්නේ. ඒ කිව්වේ ධර්මයේ අනුව සිතා බලන්න. අනුපස්සනා කියන්නේ ධර්මයට අනුකූලව සිතන එකට. දැන් අපි ඕන තරම් ওই ලෝකේ වාඩි වෙලා ලෝකයට අනුව හිතනවානේ. එක එකෙනා කියපු ඒවා ගැන හිත ඉන්නවා. අනුන්ගේ චින්තනයට අනුකූලව හිතනවා. එක එක දේවල් අනුන්ගේ කට දිහා බලාගෙන හිතන් ඉන්න මොනවද කියන්නේ කිය බල බල කල්පනා කර කර ඉන්නවා. ලෝකේ තියෙන පළහිලාව ගැන හිත ඉන්නවානේ. එතකොට ඒවා මොකද? ධර්මයට අනුකූලව සිතන එක. එහෙනම් ධර්මයට අනුකූලව සිතා බැලීමට කියන අනුපස්සනා කියන. එහෙනම් අනිත්‍ය ලක්ෂණයට අනුකූලව සිතා බැලුවොත් ඒකට කියන අනිත්‍යානුපස්සන. දුක්ඛ ලක්ෂණයට අනුකූලව සිතා බැලීම දුක්ඛ අනුපස්සන. දුක්ඛානුපස්සන. අනාත්ම ලක්ෂණයට අනුකූලව සිතා බැලීම අනාත්මානුපස්සන. අසුභ ලක්ෂණයට අනුකූලව සිතා බැලීම අසුභානුපස්සන. අසුභානුපස්සන. මේ විදිහට අනුපස්සනා වැටෙනවා. කායන්හි ලක්ෂණ නුවණින් සිහි කරමින් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන්ට අනුකූලවයි කාය වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනය දෙන්නේ. මම ඉස්සෙල්ලත් පැහැදිලි කළා. අසුභානුසතියට අනුව අසුභ කියන ලක්ෂණයට අනුකූලව කායයන් ගැන සිතා බැලුවාම ඒකට කියනවා කායානුපස්සනාව. අසුභ කියන ලක්ෂණයන් තුලින් කායයන් මෙනෙහි කරලා බැලුවාම එතන වැඩෙනවා කායානුපස්සනාව. ඊළඟට දුක්ඛ කියන ලක්ෂණයට අනුකූලව වේදනා ගැන සිහි කරලා බැලුවාම එතන වැඩෙනවා වේදනානුපස්සනාව. ඇයි? සැප වේදනාවටනේ ලෝකේ ඇවිල්ලා තියෙන්නේ. සැපයි කියලා. සැප වේදනාව පස්සේනේ මේ යන්නේ. එහෙනම් ඒ සැප වේදනාව දුක්ඛේ සුඛ කියන විපල්ලාසයෙන් යුක්තවයි ඒ සැප වේදනාව සෝමනස්සාගත සුඛ වේදනා කියන එක සැපේ වශයෙන් විඥාණයෙන් අර්ථකථනය කළා තියෙනවා. ඒ කියන්නේ සැපේ කියන්නේ මායාවක්. දැන් අර මාළුවාට හැම කියන එක සැපයක්නේ. දැකීම සැපයක්. හැමට කට තියෙනකන් සැපයක්. එතනින් එහා පැත්තට තියෙන දුක. ඒ වගේ මේ ලෝක සත්‍යයටත් මේ ලෝකාස්වාදය කියන එකේ මොහොතට සැපයක්. අප්පා සාදෝ. හැබැයි එතනින් එහා පැත්තට තියෙන මොකද්ද? බහු දුක්ඛෝ බහුපායසෝ ආදීනත්ව බිහියෝති. බහු දුක්ඛෝ බොහෝ දුක් තියෙන්නේ. සුළු ආස්වාදයක් විඳින්න ගිහිල්ලා. ඒ සුළු ආස්වාදයක් හේතුඵල වශයෙන් කොට නැගිච්ච මායාවක් විතරයි. රාග සම්පස්සයෙන් තමයි ඒ සැප වේදනාව සකස් වුනේ. ඒ රාග සම්පස්ස නිරෝධයෙන් ඒ සැප වේදනාව නිරුද්ධ වෙනවා. එහෙනම් ඒකත් ඇවිල්ලා මායාකාරී විනාශකාරී ධර්මයක්. ඒ විනාශකාරී මායාවට අහු වෙලා මොහොතක් සැප වින්දා නම් රාග සම්පස්සයෙන් තමන්ගේ හිතට රැවටිලා. ඒ සැපේ පිටිපස්සේ තියෙන්නේ බහු දුක්ඛෝ බොහෝ දුකක්. බහුපායසෝ බොහෝ වෙහෙස. ආදීනවෙත් බිහිවෝති ප්‍රශ්න කරදර උපද්‍රව ගොඩක් එන්න වැඩෙනවා. ඒකයි ආදීනවෙත් බිහිවෝති කිව්වේ එන්න ආදීන වැඩෙනවා. දෝෂ එන්න වැඩි. අදට වඩා හිට ප්‍රශ්න වැඩි. මිනිස්සු කියන්නේ හැමදාම ප්‍රශ්න කොච්චරවත් ප්‍රශ්න බැලින්න. කොච්චර ප්‍රශ්න වලට උත්තර හෙව්වත්
ප්‍රශ්න විසඳිලත් නැහැ. උත්තර ලැබිලත් නැහැ. හැමදාම ප්‍රශ්න. උදේ ඉඳලා රැ වෙනකම් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මුළු ජීවිතේම ප්‍රශ්නයක් ගොඩක් අයට. ප්‍රශ්නේ උපරිම තලයට ආවහම සීදී නසා ගන්නත් පැය වෑයම් කරනවා. එසේ නසා ගන්නවා. මොකද මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. එතකොට හිතන උත්තරය කියලා කියන්නේ සීදී නසා ගන්න එකයි කියලා. ඒ වගේ අඥාන තියෙන වලටත් එළඹෙනවා. ඉතින් ඇයි මේ ප්‍රශ්න? අප්පාසාදෝ මේ අල්පාසාද නිසා. කාමතෝ ජාති සෝකෝ කාමතෝ ජාති භයං. කාමතෝ විමුක්තස නැති සෝකෝ කුතෝ භයං. මේ කාමයේ නිසානේ සෝකේ බය හටගන්නේ කාමයේ හේතු වෙන්නේ. කාමතෝ විමුක්තස ඒ කාමයෙන් වෙන් වුණාද? නැති සෝකෝ කුතෝ භයං. එදාට කෝ සෝකේ එදාට කෝ භය. එහෙනම් දුක් විඳින්නේ ඇයි? කාමයෙන් වෙන් වෙන්න බැරි කම නිසානේ. කාමයෙන් වෙන් වෙන්නේ නැත්තේ ඇයි? යථාර්ථය නෝනින් මෙනෙහි කරන්නේ නැති නිසානේ. ඒකනේ ප්‍රශ්නේ. එහෙනම් කාමයෙන් වෙන් වෙන්න නම් යථාර්ථය නෝනින් දකින්න ඕන. කාමයේ ආදීනව නෝනින් විමසමින් ජීවත් වෙන්න ඕන. එතකොට අන්න දවසක් උදා වේ Tamanට. ඒක අද හෙට එනවා කියලා කියන්න බෑ. දැන් මේ අද දවසේ බණහලි වල හෙට උදේ පැවිද්දට එනවා කියලා හිතන්න අමාරුයි. හැබැයි එහෙම එන්න පුළුවන් අයත් ඇති. නෑ කියනෝ නෙමෙයි. මොකද සංසාරේ මහා පාරමිතා බල තියෙන මහා පුණ්‍ය මහිමයන් තියෙන මිනිස්සුયો මේ උත්තරීතර ධර්මද්වීපේ උපදිනවා. එබඳු මිනිස්සු කොච්චර උපදිනවද නැද්ද? අපි දන්නේ නැති වුණාට. කුඩා දරුවෝ වශයෙන් ඉන්න මහා පුණ්‍යවන්තයෝ දැනටමත් මේ ලංකාවේ. ලංකාවේ විතරක් නෙමෙයි විශේෂයෙන් මේ උත්තරීතර ධර්මද්වීපයට සම්බන්ධ මනුෂ්‍ය වර්ගයා තුල දැනටමත් එබඳු උතුම් වූ මහා පුරුෂ ගති ලක්ෂණයන්ගෙන් යුක්ත, ඒ කියන්නේ මහා පඬිත ලක්ෂණයන්ගෙන් යුක්ත කුඩා දරුවෝ ඉපදිලා ඉන්නවා. එයා අනාගතේ බලා ගන්න පුළුවන් කෙබඳු සංඝ පරපුරක්ද කියලා. අනාගතේ බලා ගන්න පුළුවන් ලෝකයාටම. මේ උත්තරීතර ධර්මද්වීපයේ ශාසනය බබලෙන හැටි. ඒ නිසා එබඳු කට්ටිය ඉන්න පුළුවන්. එබඳු පුණ්‍යවන්තයෝ ඉන්න පුළුවන්. ඒ අයට අද බණ අහලා හෙට පැවිදි වෙන්න පුළුවන්. හැබැයි එහෙම බැරි අය වැඩි හරියක් ඉන්නේ. එහෙනම් ඒ අය එතෙන්ට එන්නේ කොහොමද? දිගින් දිගට ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන කාමයේ ආදීනව නුවණින් දකින්නකොට ආසාදී ආදීනව නුවණින් දකින්නකොට අනර කාමෙන් නිස්සරණය වෙනවා. ඉතින් එහෙම නොකර බෙහෙත් නොබී ලෙඩේ හොඳ වෙයි කියලා හිතන්න එපා. බෙහෙත් ටික දුන්නාම බොන්න කියලා තව බෙහෙත් ඉල්ලන්න එපා. දීපු ටික බොන්න ඉස්සෙල්ලා. ඒ ටිකට හොඳ වුනේ නැත්තම් වෙන බෙහෙත් ඉල්ලන්න. ඉස්සෙල්ලා බීලා බලන්න එපා. කවුරු හරි කියනවා නම් බෙහෙත් බිව්වා කියලා එහෙනම් අහන්නකො ප්‍රශ්න බලන්න. ඒකට අපටත් අහන්න තියෙනවා ප්‍රශ්න. ඒතර බලාගට ඇකි බෙහෙත් බොනවද නැද්ද කියලා. එහෙනම් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මේ උතුම් වූ සතර සතිපට්ඨානයේ දේශනා කරමින් අපිට පෙන්වා දෙනවා. එහෙනම් නිවන ළඟා කර ගැනීමේ උතුම් වූ සිහිය පිහිටුවමින් අන්නර කිව්ව සුදුසු ස්ථානයක දැන් ඔබට පැහැදිලි ඇතිනේ. ආරණ්‍ය කිව්වේ කෙබඳු ස්වභාවද? රුක්ක මූල කිව්වේ කෙබඳු ස්වභාවද? ශුන්‍යාගාර කිව්වේ කෙබඳු ස්වභාවද කියලා. ඒ වගේ ස්ථානයක අන්නර අලස නෝ ඉරියව්වක ඉඳගෙන නිවන ළඟා කර ගැනීම ඒකායන අදිෂ්ඨානෙන් උත්තරීතර වීරයෙන් යුක්තව උතුම් වූ අනුපස්සනාවේ දෙන්න ඕන. මොනවද මේ අනුපස්සනා? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. තව විදිහකට ගත්තොත් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන අනුපස්සනා ටිකම තමයි. මෙතන වෙනසකට තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධයටයි පංචස්කන්ධයටයි කොටස් වෙන් කරලා වෙන වෙනම දකින්න එක. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන අනුපස්සනා තුල තියෙන ඥාන විමෝක්ෂයන්. ඒ කියන්නේ එතනින් ඒ ඥාන ටිකක් වැඩෙන්නේ. දැන් මෙතනදි කරන්නේ මොකද? මේ ඥානයන්ගෙන් මේ කාය රූපස්කන්ධය ඊළඟට චිත්ත වේදනා චිත්ත ධම්ම නාමස්කන්ධය පිරිසිදු දකින්න. අන්න එකයි කරන්නේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ඥානයන්ගෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ඥානයන්ගෙන් මොකද කරන්නේ? මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ සංකතයන් පිරිසිදු දකින්න. ඒකට තමයි සතර සතිපට්ඨානය කියන්නේ. එහෙනම් මේ පිරිසිදු දැකීම තමයි අපි මේ ක්‍රමානුකූලව විග්‍රහ කරන්නේ. ඒ ඇසරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ඒ උතුම් වූ අසමසම ප්‍රඥාවෙන් ඒ පිරිසිදු දැකීම මෙසේ දේශනා කොට වදාළ තවයි අපිට මේ සූත්‍රය තුලින් පේන්නේ.